හොඳයි එහෙනම් සියලු දෙනාට සුබ උදෑසනක්. අපි අද දවසේ වැඩ කටයුතු ටික පටන් ගමු. දැන් ඔයාලා මේ වෙනකොට දන්නවා අපි දැන් පහුගිය සතියේ අපි කතා කරා වගේ පහුගිය සතියේ පන්ති ඉවර කරන මොහොත වෙනකොට අපි ඔයාලව දැනුවත් කරා අද දවසේ ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන පරිගණක ජාලකරණය නැත්නම් නෙට්වර්ක් වලට අදාළ කොටස අපි ආරම්භ කරනවා කියලා. එතකොට අද දවසේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක ජාලකරණය සම්බන්ධයෙන්. එතකොට ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ පරිගණක ජාලයක් එහෙම නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන එක ගත්තාම මේ කම්පියුටර් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් පරිගණක ජාලයක් කියන එක සාමාන්‍යයෙන් දැන් ඉස්සර වගේ නෙවෙයි ඕනෙම තැනක ඒක කාර්යාලයක් ගත්තොත් ඒක මහා පරිමාණ එකක් වුණත් සාමාන්‍ය මට්ටමේ කුඩා එකක් වුණත් සාමාන්‍යයෙන් ගෙදරක වුණත් මේ වගේ පරිගණක ජාලයක් කියන එක දැන් එහෙම විශේෂ දෙයක් නෙවෙයි හරි සුලභ දෙයක්. ඒ කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි සුලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න දැන් වසර 10කට 15කට කලින් තිබ්බ තාක්ෂණයට වඩා අපිට ඒ තාක්ෂණය හරි සුලභ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවා පරිගණක ජාලයක් නිර්මාණය කරන්න අවශ්‍ය ඒ තාක්ෂණය අපිට ඕන තැනකින් හොයාගන්න පුළුවන්, දැනුම ඕන තැනකින් හොයාගන්න පුළුවන්. දැන් අවුරුදු 10කට 15කට කලින් අපිට තාක්ෂණය හොයාගන්න කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට තිබ්බ පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න අවශ්‍ය සමහර උපකරණවල මිල ඉතා අධික වීම නිසා විශේෂයෙන් අවුරුදු 15කට 20කට විතර වගේ කියන්නේ 2000 විතර වගේ කාලෙ ගත්තාම මෙතන සමහර උපකරණවල මිල අධික වීම නිසා සාමාන්‍යයෙන් අපි අපේ දිනදා කටයුතු වලදී පරිගණක ජාලයක් කියන එක විශේෂයෙන් ගෙදරදී වගේ තැනකදී අපි ගොඩාක් තැන්වලදී පාවිච්චි කරේ ඉතා අඩුයි. හරි. හැබැයි දැන් මේ වෙනකොට මේවා වෙළඳ පොලෙන් මේ උපකරණ වෙළඳ පොලෙන් ඉතාම අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒ වගේම මේවා සම්බන්ධ දැනුම අන්තර්ජාලය ඔස්සේ අපිට ඉගෙන ගන්නත් පුළුවන්කම තියෙනවා. නිසා මේ දැන් මේ වෙනකොට ගෙදරකට උනත් පරිගණක දෙක තුනක් තියෙනවා නම් පරිගණක ජාලයක් නිර්මාණය කර ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. එතකොට අපි දැන් මේ වෙලාවේ කතා කරන්න ඕනේ ඇත්තටම මොකක්ද පරිගණක ජාලයක් කියන්නේ කියන එක කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනේ මොකක්ද මේ පරිගණක ජාලයක් නිර්මාණය කරලා අපි බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියන එක. ප්‍රධාන වශයෙන් අපි පරිගණක ජාලයක් නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් එකක් නිර්මාණය කිරීම තුළින් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා තමයි අපි බලාපොරොත්තු වෙනවා සම්පත් හුවමාරු කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා පරිගණක ජාලයක් නිර්මාණය කරලා ප්‍රධාන වශයෙන් සම්පත් මේ සම්පත් කියන එක අස්සේ ගත්තොත් එහෙම දෘඩාංග සම්පත් තියෙනවා. We can hardware resources. හරි. hardware resources. ඊට පස්සේ අපිට සමහරලාට මෘදුකාංග අපිට හුවමාරු කරගන්න වෙනවා. software resources ටික බෙදා ගන්න පුළුවන්.
ඒ වගේම අපිට දත්ත සහ තොරතුරු හොමාරු කරගන්න පුළුවන්. දත්ත සහ තොරතුරු හොමාරු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණාවලට අපි ප්‍රධාන වශයෙන් පරිගණක ජාලයක් භාවිතා කරනවා. නැත්නම් අපි පරිගණක ජාලගත කරනවා මෙන්න මේ කියන දේවල් ටික ප්‍රධාන වශයෙන් කරගන්න. හරි. අපිට පුළුවන් පරිගණක ජාලගත කිරීම හරහා අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන කාර්යයන් ටික කරගන්න. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් පරිගණකයක් භාවිතා කරලා ජාලගත කිරීම නැත්නම් පරිගණක ජාල නිර්මාණය කිරීම කියන එක කරගන්න. ඔක තමයි අපි පරිගණක ජාලයක් නිර්මාණය කරන එකේ ප්‍රධානම අරමුණ නැත්නම් ඉලක්ක වෙන්නේ. දැන් එතකොට දැන් අපි ගත්තොත් ඕනෙම පරිගණක ජාලයක තියෙනවා මේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න භාවිතා කරන මූලික උපකරණ නැත්නම් මූලික අපි කිව්වොත් මූලික සංරචක කියලා. මූලික කොටස් මේවා පාවිච්චි කරලා මේ නිර්මාණය කරගන්න පරිගණක ජාලයට මෙන්න මෙහෙම තියෙන්නේ කියන ආකෘතියක් තියෙනවා. පරිගණක ජාලයක් නිර්මාණය කරනකොට මේ පරිගණක ජාලයේ මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි ආකෘතියක් අපි කතා කරනවා. ආකෘතියක් තියෙනවා. මේ වැඩේ වෙන විදිහ ගැන ආකෘතියක් තියෙනවා. දැන් අපි දන්නවා ඕනෙම පරිගණක ජාලයක ඕනෙම අපි මෙහෙම ගත්තොත් පරිගණක ජාලයක පැත්ත අමතක කරන්නකො. අපි මේව ගමු. පරිගණක ජාල කතාව අමතක කරලා ඕනෙම සංනිවේදනයක තියෙන්න පුළුවන් කතාව ගමුකෝ. සංනිවේදන ආකෘතිය කියන එක පරිගණක ජාලයකටත් ඒක හැමම පොදුයි. සංනිවේදන ආකෘතිය. දැන් අපි දන්නවා ඕනෙම සංනිවේදනයකදී අන්ත දෙකක් තියෙනවා. එක පැත්තක ඉන්නවා යවන්න ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා ලබන්න. ඕනෙම සංනිවේදනයක් ගත්තොත් ඒ ඕනෙම සංනිවේදනයකදී එක පැත්තක යවන පුද්ගලයා අපි කියනවා සෙන්ඩර් කියලා. අනිත් පැත්තේ ලබන්න අපි කියනවා රිසීවර් කියලා. දැන් මේක පරිගණක ජාලයක නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් එකක් ගත්තොත් ඕකේ යවන්න එයා පරිගණකයක්. පරිගණක සංනිවේදනයකදී මෙයාට අපි කියනවා යවන්න. එයා පරිගණකයක්. ඒ වගේම මේ පැත්තට ගියාම මේ පැත්තේ ඉන්නවා ලබන්න. එයත් පරිගණකයක්. හරි. දැන් අපි නිකන් උදාහරණයක් විදිහට හිතුවොත් එහෙනම් ඔයාලට මේ කතාව හොඳට තේරෙන්න අපි හිතමු යවන්න ඉන්නේ ශ්‍රී ලංකාවේ ලබන්න ඉන්නේ ඇමරිකාවේ. අපි එහෙම හිතමු. යවන්න ලංකාවේ ලබන කෙනා මේ පණිවිඩය ලබන කෙනා ඉන්නේ එයා ඉන්නේ ඇමරිකාවේ. දැන් එතකොට අපිට තේරෙනවා යවන්නයි ලබන්නයි එකම තැන හිටියොත් නම් මේ දෙන්න අතර මොන හරි කේබල් එකක් ඇද ගන්න පුළුවන්. නේ? හැබැයි යවන්නයි ලබන්නයි ඉන්නේ ලෝකයේ අන්ත දෙකක, රටවල් දෙකක. ඒ නිසා මේ දෙන්න අතර මේ රැහැනක් නැත්තම් කේබල් එකක් ඇදලා මේ දෙන්න අතර සංනිවේදනය කරන්න අමාරුයි. ඒ නිසා අපිට ඕන වෙනවා මේ දෙන්න අතර දත්ත යවන්න පොදු සංනිවේදන පද්ධතියක් අපිට ඕනෙම.
අපි ඒකට පාවිච්චි කරනවා මේ අතරමැද මේ දෙන්න අතර තත්ත්වය යවන්න අපි මේ වගේ අඳිනවා වලාකුළකින් අඳින්නේ ක්ලවුඩ් එකකින් හරි මේ මැද තියෙනවා දුරකථන පද්ධතිය දුරකථන සම්ප්‍රේෂණ පද්ධතියක් තියෙනවා මේ අතර මෙන්න මේ වගේ දුරකථන සම්ප්‍රේෂණ පද්ධතියක් අපි ඔය ගොඩක් වෙලාට මේ අපි හිතමු මේ තියෙන්නේ නම් මොකක් හරි ටෙලිෆෝන් නෙට්වර්ක් එකක් අපි හිතමු ඒක ශ්‍රී ලංකා ටෙලිකොම් වෙන්න පුළුවන් නැත්නම් වෙන මොනවා හරි දුරකථන සමාගමක් කරා පාවිච්චි කරන මේ පොදු දුරකථන ජාලයක් හරි අපි එහෙම කියමු ඒකට අපි කියනවා දැන් මෙයා යවන්න අරය ලබන්න මෙන්න මේකට අපි කියනවා සම්ප්‍රේෂණ පද්ධතිය කියලා සම්ප්‍රේෂණ පද්ධතිය හරි දැන් මේ කතාව හොඳට තේරුම් ගන්න දැන් අපි මේ පරිගණකයක් මේ පැත්තේ තියෙනවා මේ පරිගණකය අපි මෙයා A මෙයා B කියලා කියමු අපිට කතා කරන්න ලේසි වෙන්න දැන් මේ A කියලා කියන්නේ අංකිත පරිගණකයක් ඩිජිටල් කම්පියුටර් එකක් B කියලා කියන්නේ අංකිත පරිගණකයක් නැත්නම් ඩිජිටල් කම්පියුටර් එකක් හරි එතකොට මේ A සහ B කියන පරිගණක දෙක ගත්තාම A සහ B කියන පරිගණක දෙක ගත්තාම ඒගොල්ලන්ගේ ඇතුලේ දත්ත සම්ප්‍රේෂණය කරන්නේ මෙන්න මේ වගේ අංකිත සංඥා විදිහට මෙයා ගාව දත්ත සම්ප්‍රේෂණය කරන්නේ මෙහෙම අංකිත සංඥා විදිහට හරි හැබැයි මේ දත්ත සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුලේ දුරකථන රැහැන් වල දත්ත සම්ප්‍රේෂණය කරන්නේ මෙන්න මේ වගේ ප්‍රතිසම සංඥා විදියට. ඒ කියන්නේ සරලව බලුවොත් ඔයාලට තේරෙනවා යවන්නා ගාව තියෙන දත්තවල ආකෘතිය එක ආකාරයක්. ඒක දත්ත සම්ප්‍රේෂණ පද්ධතිය ගෙනියනකොට තවත් විදිහක්. ලබන්නා ගාවට යනකොට තවත් විදිහක්. යවන්නා ගාව දත්ත තියෙන විදිහ එක විදිහක්. ඒක සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළේ එක විදිහක්. යවන්න ගාවට යනකොට තව විදිහක්. ඒතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ දෙන්න අතර ඒ කියන්නේ කවුද යවන්නා සහ සම්ප්‍රේෂණ පද්ධතිය අතරයි සම්ප්‍රේෂණ පද්ධතිය සහ ලබන්නා අතරයි මේ එකිනෙකාට ගැළපෙන විදිහට මේ දත්ත යවන සංඥා නැවත නැවත සකස් විය යුතුයි. අන්න එහෙම නැවත සකස් වෙන්න අපි පාවිච්චි කරනවා මේ යවන්නා සහ ලබන්නා අතර අපි පාවිච්චි කරනවා එක උපකරණයක්. හරි අපි යාර කියනවා මම මෙතනින් ලියන්න මෙයාට අපි කියනවා
සම්ප්‍රේෂකය කියලා කියනවා. සම්ප්‍රේෂකය කියලා කියනවා. යවන්නා සහ සම්ප්‍රේෂණ පද්ධතිය අතර ඒ අදාළ විදිහට මේ දත්ත සකස් කිරීම කරන පද්ධතියට අපි කියනවා සම්ප්‍රේෂකය කියලා. දැන් ඒක ගත්තොත් සරලව කිව්වොත් යවන්න ගාව තියෙන ඩිජිටල් සිග්නල් එක සම්ප්‍රේෂණ පද්ධතිය යන ඇනලොග් සිග්නල් එකට පරිවර්තනය කරන්නේ මෙයා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ඩිජිටල් සිග්නල් එක මේ පැත්තේ ඇනලොග් සිග්නල් එකක් බවට පරිවර්තනය කරනවා. කවුද? මෙන්න මෙතන ඉන්න සම්ප්‍රේෂකය. හරි. අපි කියන ට්‍රාන්ස්මිටර් එක. දැන් ওই වැඩේම වෙන්න ඕනේ එහා පැත්තේදී. එහා පැත්තේදී මේ සම්ප්‍රේෂණ පද්ධතියෙන් යන ඇනලොග් සිග්නල් එක දැන් මේ කියන්නේ ඇනලොග් සිග්නල් එකක් නේ. ගමනාන්තයට යනකොට යන්නේ ආපහු ඩිජිටල් සිග්නල් එකක් විදියට. එහෙනම් මේ යන ඇනලොග් සිග්නල් එක ආපහු මේ පැත්තට ප්‍රතිසම තරංග මේ කියන්නේ අංකිත තරංගයක් බවට මේ තියෙන ප්‍රතිසම තරංගය අංකිත තරංගයක් බවට පත් වෙන්න ඕනේ. දැන් මෙතනදී මේ අංකිත තරංගය මේකට ගැලපෙන විදිහට ප්‍රතිසම එකක් වෙනවා. ඇනලොග් එකක් විදියට. මෙතනදී වෙන්නේ මේ තියෙන ඇනලොග් සිග්නල් එක අතෙන්ට ගැලපෙන විදිහට අංකිත බවට පත් වෙනවා. හරි. එතකොට ඒ වැඩේ කරන්න අපි පාවිච්චි කරන එතන පාවිච්චි කරන එක්කෙනාට අපි කියනවා ග්‍රාහකය. හරි. ප්‍රතිග්‍රාහකය කියලා අපි පාවිච්චි කරනවා. හරි. එතකොට එයාගේ වෙන්නේ මේ පැත්තේ තියෙන ඇනලොග් සිග්නල් එක මේ පැත්තට යනකොට ඩිජිටල් බවට පත් වෙනවා. එතනදී වෙන්නේ. හරි. ඔන්න කතන්දර. මේ පැත්තේ යවන්න ඉන්නවා. එයා මෙතන සම්ප්‍රේෂකයක් පාවිච්චි කරලා සම්ප්‍රේෂණ පද්ධතියට දත්ත යවනවා. මේ සම්ප්‍රේෂණ පද්ධතියෙන් එම දත්ත ග්‍රාහකයා පාවිච්චි කරලා ලබන්නා ගාවට නැත්නම් රිසීවර්ට ගැලපෙන විදිහට සකස් වෙනවා. ඕක තමයි දත්ත සම්ප්‍රේෂණ පද්ධතියක තියෙන මූලික ආකෘතිය. යවන්න ඉන්නවා, සම්ප්‍රේෂකයෙ ඉන්නවා, සම්ප්‍රේෂණ පද්ධතියේ ඉන්නවා, ග්‍රාහකයෙ ඉන්නවා, ලබන්න ඉන්නවා. දැන් එතකොට මෙන්න මේ සම්ප්‍රේෂකය සහ ග්‍රාහකය කියලා කියන්නේ සම්ප්‍රේෂකයේ දෙතන තියෙන සම්ප්‍රේෂකය සහ මෙතන තියෙන ග්‍රාහකය කියන දෙන්න ගත්තාම ඒ දෙන්න තැන් දෙකකදී කරන කාර්යය වෙනස් වුණාට ඒ කියන්නේ මේ පැත්තෙන් ගත්තාම ඩිජිටල් එක ඇනලොග් වෙනවා මේ පැත්තෙන් ගත්තාම ඇනලොග් එක ඩිජිටල් වෙනවා. තැන් දෙකේදී කරන කාර්යය මොකක් වුණා මෙයා කරන දේ තමයි මේ පැත්තට එන සංඥාව මේ පැත්තට ගැලපෙන විදිහට සකස් කිරීම. මෙතනත් ඒ මෙහි තියෙන සංඥාව අර පැත්තට ගැලපෙන විදිහට සකස් කිරීම. දැන් එතකොට එහෙම කරන්න පාවිච්චි කරන මේ සම්ප්‍රේෂකය සහ ග්‍රාහකය කියන දෙන්න අපි කියනවා මෙන්න මෙතන ඉන්නේ හරි මේ තැන් දෙකේම ඉන්නේ අපි කියනවා මොඩම් එකක්. මොඩම් එක කියලා කියන්නේ මෙතන ඉන්නේ මොඩම් එක. මොඩම් එක කරන්නේ ඩිජිටල් සිග්නල් එක ඇනලොග් කරනවා අනිත් පැත්තෙන් ඇනලොග් සිග්නල් එක ඩිජිටල් කරනවා. හරි? හරිද? දැන් වගේ මේ ඔය දිලා තියෙන ටියුබ් එක බලන්න ඔය ටියුබ් එකේ මුල ටික චුට්ටක් අරගෙන මෙන්න මේ දත්ත සම්ප්‍රේෂණ ආකෘතිය කියලා මෙන්න මේ පොඩ්ඩක් ඔතන සටහන් කරගන්න. දත්ත සම්ප්‍රේෂණ ආකෘතිය කියලා ඕක චුට්ටක් ඔතන සටහන් කරගන්න.
හරි. ඊට පස්සේ දැන් අපි අහගන්නකො. හරි නේද? ලියාගත්තනේ. බලන්න තව කාලය වුණද කියලා. හරි. දැන් අපි ඊට පස්සේ ටියුබ් එකට ගියොත් ඔයාලා ටියුබ් එකේ තියෙනවා ඇයි අපි පරිගණක ජාලයක් භාවිතා කරන්නේ නැත්නම් පරිගණක ජාලයක අපි බලාපොරොත්තු වෙන ඉලක්ක මොනවද කියන එක අපි තියෙනවා පරිගණක ජාලයක් මොකටද අපි පාවිච්චි කරන්නේ කියන එක ඒ කියන්නේ වාසි ගැන මම ඔය කතා කරා අපිට සම්පත් බෙදා ගන්න පුළුවන් hardware resources software resources වගේම දත්ත ටික උමාරු කර ගන්න පුළුවන් ඒ වගේම අපි පරිගණක ජාලයක් භාවිතා කරනකොට අපිට වෙන්න පුළුවන් අවාසිත් තියෙනවා නැත්තේ නෑ. දැන් අපි පරිගණක ජාලයක් භාවිතා කිරීමේ ලැබෙන වාසි අපි කතා කරා අපිට පුළුවන් මේ දෘඩාංග හුවමාරු කරගන්න. hardware sharing දෘඩාංග හුවමාරු කරගන්න. මොකක්ද ඒ කියන්නේ? දැන් මෙහෙම හිතන්නකො. දැන් අපි කතා කරන්නේ පරිගණක ජාලවල වාසි අවාසි ඈ. දෘඩාංග හුවමාරු. දැන් මෙහෙම හිතන්න. දැන් අපි හිතමු නෙට්වර්ක් එකක් නෑ ඔයාගේ ගාව දැන්න. හැබැයි ඔයාගේ ඔෆිස් එකේ තියෙනවා කම්පියුටර් 10ක්. ඔයාගේ ඔෆිස් එකේ තියෙනවා කම්පියුටර් 10ක්. නෙට්වර්ක් එකක් නෑ හැබැයි. මේ තැන් වල කම්පියුටර්ස් 10ක් තියෙනවා. හරි? දැන් දන්නවා මේ කම්පියුටර් 10ම වැඩ කරනකොට මෙයාට ඕනේ කීබෝඩ් ඕනේ මවුස් ඕනේ මූලික දේවල් ටික. ඊට අමතරව මෙයාට මොනවා හරි කරන දේවල් print කර ගන්න ඕනේ නම් මෙයාට printers ඕනේ. ස්කෑනර් එකක් ඕනේ. ඒ වගේම මෙයාට ඉන්ටර්නෙට් යනවා නම් අපිට ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. මේ එක්කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. මේ එක්කෙනෙක් ගැන කතා කරන්නේ. දැන් මේක අපි ගාව නෙට්වර්ක් එකක් තිබ්බේ නැත්තම් දැන් මේ දෙන්න අමතක කරන්නකො මේ දෙන්න හැමෝටම ඕනේනේ. අපි ගාව නෙට්වර්ක් එකක් තිබ්බේ නැත්තම් මේ printer එක, scanner එක, අන්තර්ජාල සම්බන්ධතාවය වගේ සම්පත් resources මේ හැම කෙනා ගාවටම ඕනේ. දැන් අපි නිකන් උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම දැන් නම් සාමාන්‍ය printers ගණන් ටිකක් මේ දවස්වල වෙළඳ පොලේ මුද්‍රණ යන්ත්‍රවල මිල ඉතා ඉහළයි, අධිකයි. අපි සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම හරි අපි සාමාන්‍යයෙන් හිතුවොත් අපි දෝ printer එකක් රුපියල් 10000යි කියලා මේ වගේ රුපියල් 10000 එවුවා 10ක් ඕනේ. අපි දමු ස්කෑනර් එකක් ඒත් රුපියල් 10000යි කියලා. නෙට්වර්ක් එකක් නැත්තම් මෙව්වත් 10කට ඕනේ. අපි හිතමු අන්තර්ජාල සම්බන්ධතා වලට ඒවා ගන්න අපිට යනවා කියලා රුපියල් 5000 මේ රවුටර් එකක් හරි මොනවා හරි ගන්න. එහෙමත් 10ක් ඕනේ. එහෙම ගත්තාම මෙතන යනවා රුපියල් ලක්ෂයක්. මෙතනත් රුපියල් ලක්ෂයක් යනවා. මෙතන 50000ක් යනවා. එතකොට 2,50,000ක මුදලක් අපිට වැය කරන්න වෙනවා. මේ පරිගණක 10 මුද්‍රණ යන්ත්‍ර හයි කරලා ස්කෑනර් එකක් හයි කරලා අන්තර්ජාල සම්බන්ධතා ඒ එක ඒවාට වෙන වෙනම ලබා දීලා මේ කාර්යාලීය කටයුතු කරගෙන යන්න. ඒ වගේම එක පරිගණකයක තියෙන දත්ත තව පරිගණකයකට සංනිවේදනය කරන්න නම් ඔය මොන හරි පෙන් ඩ්‍රයිව් එකක් පෝර්ටබල් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ ඒත් සමහර සංනිවේදන මේ දත්ත එහාට මෙහාට ගෙනියන උපාංග අපිට අවශ්‍ය වෙයි. ඒවට මුදලක් යනවා. මේ මම කතා කරන්නේ පරිගණක ජාලයක් නැති දැනක්. හැබැයි
අපි මෙතෙන්ට දැම්මොත් එහෙම කම්පියුටර් නෙට්වර්ක් එකක් පරිගණක ජාලයක් අපි පාවිච්චි කරමු. අපේ ඔෆිස් එකේ තියෙන කම්පියුටර් 10ක්. අපේ ඔෆිස් එකේ තියෙන කම්පියුටර් 10ක්. අපි මේ 10 හරි දැන්ට තියෙන්නේ පරිගණක ජාලයක් මොකුත් නැහැ නිකන් මේස 10කට උඩ තියලා තියෙනවා වැඩ කට්ටිය වැඩ කරනවා. හැබැයි අපි මේ කට්ටිය එක තැනකට එකතු කරලා පරිගණක ජාලයක් නිර්මාණය කරගත්තොත් අපිට පුළුවන් මේ පරිගණක ජාලයට සම්බන්ධ කරන්න එක මුද්‍රණ යන්ත්‍රයක් ටිකක් වැඩිපුර මුද්‍රිත පිටපත් ගන්න පුළුවන් ආකාරයේ එක මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධ කරනවා. ඒ වගේම එක ස්කෑනර් එකක් සම්බන්ධ කරනවා. හරි. ඒ වගේම එක අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙන රවුටර් එකක් සම්බන්ධ කරනවා. දැන් මේ පරිගණක ජාලයේ තියෙන හැමෝටම මෙන්න මේ කියන දෘඩාංග සම්පත්තික පොදුවේ හොමාරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම පොදුවේ හොමාරු කරගන්න ලැබීම නිසා ඉස්සලා 2,50,000ක් ගියපු වැඩේට අපිට යන්නේ මේකට රුපියල් 10,000කුයි. මේකට රුපියල් 10,000ක් අපි කියමු තව ටිකක් හයි පර්ෆෝමන්ස් තියෙන printer එකක් ගත්තා කියලා රුපියල් 20,000ක් කියලා හිතන්න. එතකොට මෙතන 10,000කුයි මෙතන 20,000කුයි මෙතන 5,000කුයි ගිහිල්ලා අපිට එනවා රුපියල් 35,000ක්. ඉස්සෙල්ලා 2,50,000ක් ගියපු වැඩේ අපිට රුපියල් 35,000කින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ අපිට දෘඩාංග සම්පත් වමාරු කර ගැනීමෙන් ආයතනයේට මූල්‍යමය වශයෙන් අපිට ලාභයක් ලැබෙනවා. ඒ නිසා අපි පරිගණක ජාලයක් නිර්මාණය කර ගැනීමේ එක ඉලක්කයක් තමයි දෘඩාංග සම්පත් වමාරු කර ගැනීම අනිත් කට්ටියත් එක්ක. ඒක වාසියක්. දෙවෙනි එක තමයි අපිට මෘදුකාංග නැත්නම් software software හොමාරු කරගන්නත් පුළුවන්. දෘඩාංග වගේම මෘදුකාංග නැත්නම් software හොමාරු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් සමහර මෘදුකාංග ඒවා මිලෙන් අධික මෘදුකාංග අපිට මේ එක පරිගණක ජාලයේ තියෙන එක පරිගණකයකට නැත්නම් සර්වර් එකකට නැත්නම් කම්පියුටර් එකකට ඉන්ස්ටෝල් කරගෙන ඒ හරහා නෙට්වර්ක් එකේ තියෙන අනිත් හැම කම්පියුටර් එකක් එක්කම සංනිවේදනය කරගන්න. ඒකත් අපිට ලැබෙන වාසියක්. ඊළඟට තමයි අපිට පුළුවන් දත්ත සහ තොරතුරු අනිත් කට්ටියත් එක්ක ගොමාරු කරගන්න පුළුවන්. දැන් අපි කතා කරේ පරිගණක ජාලයකින් ලැබෙන වාසි ගැන. දැන් ඔය වගේම අපිට පරිගණක ජාලයකින් අපිට ලැබෙන අවාසිත් තියෙනවා. පරිගණක ජාලයකින් අපිට ලැබෙන අවාසිත් තියෙනවා. ඔය වාසි වගේම ඕනෙම දෙයක හොඳ වගේම නරකක් තියෙනවා. අපිට පරිගණක ජාලයකින් ලැබෙන අවාසි ටිකක් තියෙනවා. ඕනෙම දෙයක හොඳ වගේම නරකක් තියෙනවා. right? අපිට පරිගණක ජාලයකින් ලැබෙන ප්‍රධානම අවාසියක් විදිහට අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් පරිගණක ජාලයක් මේ පරිගණක එකිනෙකා අතර සංනිවේදනය කරන එකට එකතු වෙලා තියෙන්නේ. අපි මෙහෙම හිතමු එක පරිගණකයට වෛරසයක් ආවොත් මේ පරිගණක වෛරසයක් අපි සාමාන්‍ය මිනිස්සුන්ට
බෝ වෙනවා වගේ වෛරස් එකක් නෙවෙයි පරිගණක වෛරස් එකක්. එක කම්පියුටර් එකකට කම්පියුටර් වෛරස් එකක් ආවොත් පරිගණක වෛරස් එකක් ආවොත් එහෙම ඒක ඊටාම වේගයෙන් මුළු පරිගණක ජාලයේ තියෙන සියලු පරිගණක කරා පැතිරෙන්න නැත්නම් ව්‍යාප්ත වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නෙට්වර්ක් එකේ එක කම්පියුටර් එකකට වෛරස් එකක් ආවොත් එහෙම ඒක මුළු නෙට්වර්ක් එක පුරාම ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙන්න නැත්නම් පැතිරෙන්න තියෙන අවස්ථාව ඉඩකඩ වැඩි පරිගණක ජාලයක් ඇතුළේ. මොකද ඒ අතර දත්ත සංනිවේදනය නිතර සිද්ධ වෙන නිසා. ඒ වගේම මේක නම් ඉච්චර ලොකු අවාසියක් නෙවෙයි. නමුත් අපිට පොඩි අවාසියක් විදිහට ගන්නත් පුළුවන්. මේ ජාලයක් නිර්මාණය කරන්න මිල ටිකක් යනවා. උපකරණ ගන්න ඕනේ. පරිගණක ජාල කරන කේබල්, ස්විච්, හබ් වගේ උපකරණ ගන්න ඕනේ. නෙට්වර්ක් කාඩ්ස් ගන්න ඕනේ. පොඩි යම් මුදලක් යනවා. ඒකත් අපි දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක අවාසියක්ම නෙවෙයි. අපිට තියෙන පොඩි අභියෝගයක්. සහ අපිට මේ ජාලයක් නිර්මාණය කර ගැනීමට අපිට පොඩි දැනුමක් අවශ්‍යයි. ඒකත් අපිට මුහුණ දෙන්න වෙන අභියෝගයක්. මේ දෙක අවාසි නෙවෙයි. අභියෝග. ඒ කියන්නේ මිල සහ දැනුම කියන එක අවාසියක් නෙවෙයි. ඒක අභියෝගයක්. ඒක කොහොම හරි අපිට පරිගණක ජාලයක් නිර්මාණය කර ගන්නවා නම් ඔය කියන අභියෝග දෙක ජය ගන්න වෙනවා. දැන් අවාසියක් විදිහට අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ වෛරස් එකක් වගේ එකක් ආවොත් එහෙම ඉක්මනට පරිගණක ජාලය තුල පැතිරෙන්න නැත්නම් ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන කාරණය. දැන් එතකොට මම ඔය පරිගණක ජාල වල වාසිය අවාසි කතා කරා වගේම හරි දැන් අපි ගත්තොත් මේ පරිගණක ජාල අපිට පුළුවන් ඒ පරිගණක ජාල වල ප්‍රමාණය අනුව පරිගණක ජාලවල ප්‍රමාණය අනුව අපිට පුළුවන් මේ ජාල වර්ගීකරණයක් කරන්න. ප්‍රමාණය අනුව වර්ගීකරණයක් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රමාණය අනුව වර්ගීකරණයක් කරනකොට අපිට ප්‍රධාන වශයෙන් වර්ග හතරක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ප්‍රමාණය අනුව වර්ගීකරණය කරනකොට අපිට ප්‍රධාන වර්ග හතරක් විදිහට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි ඉස්සල්ලාම කියනවා එක වර්ගයක් තමයි ස්ථානීය පෙදෙස් ජාලය. ස්ථානීය පෙදෙස් ජාලය. එකට අපි ඕකට කියනවා local area network. එහෙම නැත්නම් අපි ඕකට කියනවා LAN කියලා කියනවා. ස්ථානීය ප්‍රදේශ ජාලය අපි ඒකට කියනවා local area network එකක් නැත්නම් LAN එකක්. ඉතින් මේක තමයි අපිට අපේ පරිගණක ජාලකරණයේදී ඔයාගේ විශේෂ නිර්දේශය ඇතුළේ අපිට කතා කරන්න තියෙන ප්‍රමාණික කුඩාම පරිගණක ජාලය. හරි මීට වඩා ප්‍රමාණික කුඩා පරිගණක ජාල තියෙනවා. නමුත් ඔයාගේ විශේෂ නිර්දේශය ඇතුළේ අපිට කතා කරන්න තියෙන ප්‍රධාන ප්‍රමාණික කුඩා පරිගණක ජාලය මේක. මීට වඩා තව පල්ලෙහාට පොඩි ඒවා තියෙනවා. හරි නමුත් විශේෂයෙන් ඔය ඩෙස්ක්ටොප් ඒරියා නෙට්වර්ක් එකක් වගේ එකක් ගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න මේ ප්‍රමාණික කුඩාම පරිගණක ජාලය මේක විදිහට ඉගෙන ගන්න. හරි ඔයාලා තව ඉස්සරහට මෙයා පොතපත කියවනකොට ඔයාලා ඉගෙන ගන්න ඔය මීටත් වඩා ඔය පර්සනල් ඒරියා නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් ඒරියා නෙට්වර්ක් එකක් වගේ අන්න ඒ වගේ වෙනත් දේවල් තියෙනවා. නමුත් ඔයාගේ විශේෂ නිර්දේශය ඇතුලේ ඔයා ඉගෙන ගන්න ප්‍රමාණික කුඩාම පරිගණක ජාලය මේක. මොකද ස්ථානීය ප්‍රදේශ ජාලය නැත්නම් local area network එක. ඊට පස්සේ දෙවෙනි වර්ගයේ අපිට තියෙනවා තව ප්‍රමාණය අනුව වර්ගීකරණයක්. ඒකට අපි කියනවා
සරසවි පෙදෙස් ජාලය. එහෙම නැත්නම් අපි ඕකට කියනවා ඉංග්‍රීසියෙන් campus area network. campus area network අපි ඕකට කියනවා CAN කියලා. CAN campus area network. ඊට පස්සේ ප්‍රමාණය අනුව අපිට හම්බ වෙන ඊළඟ එක්කෙනාට අපි කියනවා ප්‍රමාණය අනුව අපිට හම්බ වෙන ඊළඟ එක්කෙනාට අපි කියනවා පුරවර පෙදෙස් ජාලය. එහෙමත් නැත්නම් අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා metropolitan area network කියලා. එහෙම නැත්නම් අපි ඔකට කියනවා MAN කියලා කියනවා. metropolitan area network MAN. අවසාන එක අපි කියනවා අවසාන වර්ගීකරණය අපි කියනවා පුළුල් පෙදෙස් ජාලය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා wide area network. එහෙමත් නැත්නම් WAN කියලා. මේ WAN ලියනකොට ලියන්නේ WAN wide area network. මේ මෙහෙම ලියන්නේ නැහැ. මෙහෙම ලියා වෙන එකක් තියෙනවා. WAN කියලා වෙනම එකක් තියෙනවා. ඒක වෙනම එකක්. හරි. මේ අපි කතා කරන්නේ WAN wide area network. හරි. මේ මෙහෙම WAN කියලා ලියවෙන්නේ නැහැ. ගොඩක් අය ඔයාලා WAN කියන එක කියනකොට ඒගොල්ලන්ගේ ඔළුවට එන්නේ එකපාරම අර WAN කතාව. WAN නෙවෙයි. හරි. ඒ වෙන WAN එකක්. ඒතකොට අපි කතා කරන wide area network එකක් ඇතුලේ අපි කතා කරන්නේ WAN. ඒතකොට දැන් මම මේ ඇන්දේ මේ ලියුවේ අපි උඩ ඉඳලා පල්ලෙහාට යනකොට මේ ලියපු හතරේ උඩ ඉඳලා පල්ලෙහාට යනකොට මේ පරිගණක ජාලයේ ප්‍රමාණය වැඩි වෙනවා. මේක තමයි අපි දැන් කතා කරන මේ net ජාල හතරෙන් මේක තමයි ප්‍රමාණයෙන් කුඩාම එක්කෙනා, මේක තමයි ප්‍රමාණයෙන් විශාලම එක්කෙනා. හරි. ඔන්න ඔය විදිහට පරිගණක ජාල ප්‍රමාණය අනුව අපිට වර්ගීකරණයක් කරන්න පුළුවන් ආකාර හතරකට. දැන් අපි ඔය එකින් එක ගත්තොත් අපි ඉස්සෙල්ලාම යනවා ස්ථානීය ප්‍රදේශ ජාලය. ස්ථානීය ප්‍රදේශ ජාලය. නැත්නම් අපි කියනවා local area network එකක්. අපි කියන්නේ LAN එකක් කියලා. මේ ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ අපිට සාමාන්‍ය ප්‍රමාණයෙන් කුඩා පරිගණක ජාලයක්. මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් අර්ථ දැක්වීම ලියනකොට අපි ලියන්නේ භූගෝලීයව යම් පුද්ගලයෙකුට අයත් සීමා සහිත. එහෙම නැත්නම් අපි කියනවා කුඩා. උදාහරණයක් විදිහට කියනවා අපි ගොඩනැගිල්ල. හරි. කාමරයක්.
යාවත ගොඩනැගිලි දෙකක්. අන්න ඒ වගේ යම් පුද්ගලයෙකුට අයිති හරි සීමා සහිත කුඩා ප්‍රදේශයක පැතිරුණු පරිගණක ජාලය. යම් පුද්ගලයෙකුට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ගෙදර ඔයාට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඔයාගේ වැටේ සීමාව ඇතුලේ ඔයාට අයිති. ඔයා වැඩ කරනවා නම් කොහේ හරි ඔෆිස් එකක කියන්න පුළුවන් මේ XYZ කියන සමාගමේ බිල්ඩින් එක. ඒ අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒක මේ කාගෙද දන්නේ නැහැ එහෙම කියන්නේ නැහැ. ඒ අයිතියක් තියෙනවා. අන්න ඒ වගේ යම් පුද්ගලයෙකුට අයිතිවාසිකම් කියන්න පුළුවන් කුඩා භෞමික ප්‍රදේශයක්. භූගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයක්. එක ගොඩනැගිල්ල. එක ගොඩනැගිල්ල කුඩ තට්ටුවයි පල්ලෙහා තට්ටුවයි. එක ගොඩනැගිල්ලක් ඇතුලේ තියෙන කාමරයක්. එහෙම නැත්නම් එක භූමියක පිහිටලා තියෙන යාබද ගොඩනැගිලි දෙක තුනක්. අන්න එහෙම ඒවා එකතු ඒ වගේ තියෙන පරිගණක එකතු කරගෙන හදාගත්ත පරිගණක ජාල වලට අපි කියනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. ඒක ගොඩක් වෙලාවට ඔයාගේ කාර්යාලයේ ඇතුලේ වෙන්න පුළුවන්, පාසලේ වෙන්න පුළුවන්, කාර්යාලයේ අංශයක් ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලේ යම්කිසි ඔය තියෙන්නේ සයන්ස් සෙක්ෂන් එක වගේ ඒ අංශයක් ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලේ තියෙන කොමර්ස් බිල්ඩින් එකයි සයන්ස් බිල්ඩින් එකයි ප්‍රයිමරි බිල්ඩින් එකයි අතර ඔය කියන්නේ වෙන්න පුළුවන්. මොකද මේ බිල්ඩින් තුනමයි තියෙන්නේ. ඒ පාසලට අයිති ගොඩනැගිලි තුනක්. ඒ පාසලට අයිති භූමියේ තියෙන එකක්. අන්න ඒ වගේ ඉතා කුඩා ප්‍රදේශයක් පුරා පැතිරෙන පරිගණක ජාලයකට අපි කියනවා ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා. බලන්න ටියුට් එකේ ඔය ටික දීලා තියෙනවා. මේ ගොඩාක් වෙලාවට අර මම කියපු විදිහට තමයි පැතිරෙන්නේ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට අයිතිවාසිකම් කිව හැකි. හරි. අපි පාර යනකොට අපි කියනවා මේ ටික මෙන්න මේ ආයතනයේ ගොඩනැගිලි. අන්න ඒක ඇතුලේ නෙට්වර්ක් එකක් තියෙනවා නම් ඒකේ ආයතනයේ ලෝකල් ඒරියා නෙට්වර්ක්. වාගේ ගෙදර අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ ගෙදර ඇතුලේ නෙට්වර්ක් එකක් තියෙනවා නම් ඒකේ ගෙදර ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. අන්න ඒ විදිහට. පැහැදිලිද කියන කතාව? එතකොට ප්‍රමාණයෙන් කුඩාම පරිගණක ජාලය. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. ඊළඟට අපි කියනවා සරසවි ප්‍රදේශ ජාලය නැත්නම් අපි කියනවා කැම්පස් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. සරසවි ප්‍රදේශ ජාලයක් නැත්නම් කැම්පස් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. මේ මොකද්ද මේ කියන්නේ? මේක ගොඩක් වෙලාවට කැම්පස් එකක වගේ. දැන් ඔයාලා ගිහිලා තියෙනවා නම් හරි දැන් ඔයාලා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියට ඉගෙන ගන්න ළමයි. ඒතකොට කැලණිය විශ්වවිද්‍යාලය ගත්තාම අර අතන නුවර පාරේ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ පටන් ගන්න තැන තියෙනවනේ. අර මේ වැල්දුව පාර මෙහෙම කන්ද උඩට යනවා. ඒ පාරෙන් දකුණු පැත්තේ එක කොටසක් තියෙනවා නුවර පාරයි මේ වැල්දුව පාරයි අතරේ කොටසේ. ඊට පස්සේ උතරයි තියෙන ATM මැෂින් එක බැංකුවෙම පවු කරාට පස්සේ එතන ඉඳලා කියන්නේ වම් පැත්තේ එක කොටසක් තියෙනවා මේ වේවැල්දුව පාරයි නුවර පාරයි අතර වම් පැත්තේ එක කොටසක් තියෙනවා. ඊට පස්සේ උතන ඔය තියෙන ATM මැෂින් එකයි බැංකුවයි ඔය ෆුඩ් සිටි එකේම පවු කරලා ඒ වේවැල්දුව පාරේ උඩට යනකොට දකුණු පැත්තේ තව කොටසක් තියෙනවා. හරි. ඊට පස්සේ තවත් ගත්තොත් එහෙම වෛද්‍ය පීඨයේ තියෙනවා රාගම. හැබැයි ඔක්කොටම කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලය කියලා. ඒක ගත්තොත් එහෙම භූගෝලීය වශයෙන් පැතිරිච්ච තැන. භූගෝලීය වශයෙන් පැතිරිලා තියෙන්නේ. කැලණියේ එකක් තියෙනවා. පාරේ දකුණු පැත්තේ තව ටිකක් තියෙනවා. රාගම තව කොටසක් තියෙනවා. නුවර පාර අයිනේ තව කොටසක් තියෙනවා. ඔන්න ඔය වගේ තැන් තැන් වල පැතිරිලා තියෙනවා. ඕකේ කලා පීඨය ශාස්ත්‍ර පීඨය එක තැනක තියෙනවා. විද්‍යා පීඨය තව තැනක තියෙනවා. පුස්තකාලය තව තැනක තියෙනවා. වෛද්‍ය පීඨය රාගම තියෙනවා. හරි. ඩීන්ස් ඔෆිස් එක තැනක තියෙනවා.
VC ඔෆිස් එක තව තැනක තියෙනවා. දැන් මේ බලන්නකො කල්පනා කරලා මේ එක එක තැන්වල පැතිරිච්ච නෙට්වර්ක් එක. දැන් අර අපි කතා කරපු ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඇතුළේ නම් මේ බිල්ඩින් එකයි අර බිල්ඩින් එකයි අතර අපිට පොඩි කේබල් එකක් ඇද ගන්න පුළුවන් දෙන්න ළඟින් ඉන්න හින්දා. දැන් වයිටි පිටියේ තියෙන්නේ රාගම. ඒතකොට කැලණියේ ඉඳලා රාගමට නෙට්වර්ක් කේබල් එකක් අදින්න බෑ. ඒතකොට එතන ඒ වෛද්‍ය පීඨයේ රාගම වෙනම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. මම කියන කතාව තේරුම් ගන්න. ශාස්ත්‍ර පීඨයේ වෙනම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. විද්‍යා පීඨයේ වෙනම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. පුස්තකාලයට වෙනම එකක් තියෙනවා. ඩීන්ස් ඔෆිස් වලට වෙනම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා එක එක තැන් වල චූටි චූටි ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක් තියෙනවා. දැන් මේ ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ටික එකතු කරලා තනි ලෝකල් ඒරියා තනි නෙට්වර්ක් එකක් හදාගන්න. ලෝකල් ඒරියා නෙවෙයි. මේ තියෙන තැන් වල තියෙන දැන් මේ අපි ගත්තොත් කැලණිය විශ්වවිද්‍යාලය. ඒකත් අයිතිවාසිකම් කියන්න පුළුවන්. නමකි. එයාට අයිති ඒ ප්‍රදේශයේ පුරා පිහිටලා තියෙන කුඩා ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් එකතු කරගෙන තනි නෙට්වර්ක් එකක් හදනවා. ඒක අර අපි ඉස්සෙල්ලා හදාගන්න ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. අන්න එහෙම එකකට අපි කියනවා සරසවි පෙදෙස් ජාලයක් නැත්නම් කැම්පස් ඒරියා නෙට්වර්ක් එක. ඒක ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට වඩා ප්‍රමාණයෙන් චුට්ටක් විශාලයි. හරි. දැන් ඔයාලා කවදා හරි දවසක පෙරදින විශ්වවිද්‍යාලයට කියලා තියෙනවා නම් මේ පෙරදින විශ්වවිද්‍යාලය අපි ගත්තොත් එහෙම අතනින් ඔය කොළඹ නුවර පාරේ ඇවිල්ලා කෑගල්ලේ ඉඳලා මාවනැල්ල පැත්ත පහු කරගෙන ඇවිල්ලා අර පෙරදිනිය නගරය පටන් ගන්නකොට කියනවානේ ඔයාලා ගිහිල්ලා තියෙන්නේ. හරි. මේ පෙරදිනිය නගරය පටන් ගන්නකොට මෙතන පාලම තියෙනවා. පාලමෙන් නුවර පැත්තට හැරෙනවා. මේ පැත්තට ගම්පොළ නුවර එළිය පැත්තට යනවනේ. හරි. එතකොට මේ පැත්තේ තියෙනවා ඉංජිනේරු පීඨය. පාරෙන් දකුණු අත පැත්තේ. හරි. ඊට පස්සේ පාරේ වම් අත පැත්තේ මෙතන මහවැලි ගඟ තියෙනවා. මහවැලි ගඟ උඩින් පොඩි පාලමකුත් එක්ක මේ පැත්තේ තියෙන අනිත් දේවල් ටික. මොනවාද? විද්‍යාපීඨය තියෙනවා. ශාස්ත්‍ර පීඨය තියෙනවා. හරි. එහෙම තියෙනවා. එතකොට තවත් පල්ලෙහාට එනකොට වෛද්‍ය පීඨය තියෙනවා. දන්ත වෛද්‍ය ඒකක ඒ ටික තියෙනවා. පිට්ටනිය තියෙනවා. මේ පාරේ අනිත් පැත්තට ගියාම හරි මේ පාරේ අනිත් පැත්තට නෙවෙයි. මේ පාරේ ඇවිල්ලා ආයෙ බෙදෙනවනේ. මේ පාරේ අනිත් පැත්තට ගියාම තව අංශ තියෙනවා. පීඨ තියෙනවා. ඒක නිකන් කල්පනා කරලා බලන්න මේක නිකන් පොඩි ගමක් වගේ. පොඩි ගමක් වගේ. පාඩු පැතිරිලා තියෙනවා. ගොඩක් දුරට පැතිරිලා තියෙනවා. දැන් එතකොට මේ කට්ටිය අතර මෙයාගේ තියෙන ලෝකල් ඒරියා නෙට්වර්ක් එක මේ පැත්තේ තියෙනවා. මේ තියෙන ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ටික එකතු කරගෙන හදාගත්ත තනි නෙට්වර්ක් එකට අපි කියනවා සරසවි ප්‍රදේශ ජාලයක් නැත්නම් කැම්පස් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. ඒක ප්‍රමාණය ගත්තාම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකේ ප්‍රමාණයට වඩා විශාලයි. ඊළඟ එක අපි කියනවා හරි ඊළඟ ප්‍රමාණය අනුව ඊළඟට තියෙන එකට අපි කියනවා පුරවර ප්‍රදේශ ජාලය නැත්නම් අපි කියනවා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් නැත්නම් මෑන් එකක්. දැන් ඒක ප්‍රමාණයෙන් කැම්පස් ඒරියා නෙට්වර්ක් එකකට වඩා ලොකුයි. අපි හිතමු මොනවා හරි නගරයක තියෙන සියලු පාසල් අධ්‍යාපන ආයතන එකතු කරලා හදාගත්ත නෙට්වර්ක් එකක්. අපි හිතමු මහනුවර නගරේ තියෙන සියලු පාසල් එකතු කරලා හදාගත්ත නෙට්වර්ක් එක. ඒ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන මහනුවර නගරයේ තියෙන සියලුම පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප කාර්යාල, පළාත් කාර්යාල, කොට්ටාස කාර්යාල, පුස්තකාල, ප්‍රයිවට් ක්ලාස් කරන තැන්.
මේ කියන්නේ සියලු අධ්‍යාපන ආයතන එකතු කරලා හදාගත්ත නෙට්වර්ක් එක. අපි හිතමු. ඉතින් ඔය හැම පාසලකම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. හැම අධ්‍යාපන ආයතනයකටම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. එතකොට මේක ASCII ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ගොඩාක් එකතු වෙලා හදාගත්ත තනි නෙට්වර්ක් එකක්. ඒක අර අපි කතා කරපු කැම්පස් ඒරියා නෙට්වර්ක් එකකට වඩා ප්‍රමාණය විශාලයි. දැන් මෙතන මේ තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි ඔක්කොම එක වගේ ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ. හරි. ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට වඩා ලොකුයි කැම්පස් ඒරියා නෙට්වර්ක් එක. ඒකට වඩා ලොකුයි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එක. ඒක ගොඩාක් වෙලාවට නගරයක් පුරා වගේ පැතිරිච්ච අන්නේම තමයි. තේරුම් ගන්නකො මේ දැන් මේ නම දාලා තියෙනෙත් එහෙමනේ මෙට්‍රොපොලිටන් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් නගරයක් වගේ ටිකක් ලොකු තැනක පැතිරිච්ච නෙට්වර්ක් එකක්. කැම්පස් ඒරියා නෙට්වර්ක් එකට වඩා ප්‍රමාණය විශාලයි. ඊට පස්සේ අවසානයේ කියනවා පුළුල් පෙදෙස් ජාල. හරි. පුළුල් පෙදෙස් ජාල අපි කියනවා wide area network. මේක ගෝලීය වශයෙන් පැතිරුණු අතිවිශාල පරිගණක ජාලයක්. ගෝලීය වශයෙන් globally ගෝලීය වශයෙන් පැතිරුණු අතිවිශාල පරිගණක ජාලයක්. මේකේ එක කම්පියුටර් එකක් සමහරලාට USA වල තියෙන්න පුළුවන් එක කම්පියුටර් එකක්. තව එකක් ශ්‍රී ලංකාව වල තියෙන්න පුළුවන්. තව පොඩි කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙන්න පුළුවන් එංගලන්තේ, මහා බ්‍රිතාන්‍ය UK වල පොඩි කම්පියුටර් නෙට්වර්ක් එක. දැන් මෙතන තනි කම්පියුටර් එකක්. මෙතන තනි කම්පියුටර් එක. මෙතන පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. මෙයා ගාව පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම තව ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඕස්ට්‍රේලියාව වල තියෙන්නත් පුළුවන් මෙයා ගාව. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා හදාගත්ත තනි නෙට්වර්ක් එකකට අපි කියනවා wide area network එකක් නැත්නම් WAN එකක් කියලා. මේක තමයි ගෝලීය වශයෙන් පැතිරුණු අතිවිශාල පරිගණක ජාලය. මේක මේ ලෝකේ තියෙන රටවල් පුරා පැතිරිච්ච මේ ග්ලෝබලි නැත්නම් මේ ගෝලීයව මේ ලෝකේ පුරා පැතිරිච්ච ප්‍රමාණයෙන් අතිවිශාල පරිගණක ජාලය. මේක ඇතුලේ පරිගණක හෝ පරිගණක ජාල අතිවිශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මේක ඔක්කොම එකට එකතු වෙලා. මේ වගේ පරිගණක වෙන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ පරිගණක ජාල වෙන්නත් පුළුවන්. ඒක ඕකාස්සේ ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක් තියෙනවා. කැම්පස් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක් තියෙනවා. මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක් තියෙනවා. තනි පරිගණක තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා හදාගත්ත අතිවිශාල දැවැන්ත පරිගණක ජාලයකට අපි කියනවා පුළුල් පෙදෙස් ජාලයක් නැත්නම් wide area network එකක්. පුළුල් පෙදෙස් ජාලයක් එහෙම නැත්නම් wide area network එකක් කියලා කියනවා. එතකොට මේක ASCII විවිධ රටවල්, විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන අය, විවිධ සංස්කෘතීන් තියෙන අය, විවිධ තාක්ෂණයන් භාවිතා කරන පුද්ගලයෝ මේ සියලු දේවල් මේක ASCII Apple computers තියෙන්න පුළුවන්, මේක ASCII Microsoft ඒවා, IBM platform එක තියෙන්න පුළුවන්. හරි. මේ මේ එක જાතියේ දේවල් ඔක්කොම එකතු වෙලා හදාගත්ත විශාල පරිගණක ජාලය. ඒතර මේකට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි wide area network එකට අපිට ගන්න තියෙන හොඳම උදාහරණේ අන්තර්ජාලය. ගන්න පුළුවන් හොඳම උදාහරණේ අන්තර්ජාලය. ඒක තමයි wide area network එකට අපිට ගන්න තියෙන හොඳම උදාහරණය. එතකොට දැන් ඔන්න ඔකත් එක්ක අපි කතා කරා මෙන්න මෙහෙම වෙන්නේ ඇත්තටම. දැන් මේ කල්පනා කරන්න. දැන් අපිට ප්‍රමාණය අනුව ගත්තොත් එහෙම ගන්න තියෙන ප්‍රමාණයෙන් විශාලම පරිගණක ජාලයට අපි කිව්වා wide area network කියලා. ඒක ගෝලීය වශයෙන් පැතිරිච්ච විශාල පරිගණක ජාලය. හරි. ඒ පරිගණක ජාලයට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩයි මෙන්න මේ වගේ ප්‍රමාණයෙන් ටිකක් කුඩයි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එක. දැන් අපි ගත්තොත් එහෙම wide area network එකක් කියන එක මෙන්න මේ වගේ ප්‍රමාණයෙන් විශාල එකක්.
ඒක තමයි ප්‍රමාණයෙන් තියෙන ලොකුම එක කෙනා. අපිට ප්‍රමාණය අනුව අපිට කතා කරන්න තියෙන ගෝලීයව පැතිරිච්ච ලොකුම කෙනාට අපි කියනවා wide area network එකක් නැත්නම් WAN එකක් කියලා. හරි. ප්‍රමාණය විශාලයි නෙවෙයි, යා ප්‍රමාණයෙන් අති විශාල. මෙන්න මෙහෙම. අරම ලොකු එක. ඊට පස්සේ යාට වඩා පල්ලෙහෙන් ඉන්නවා metropolitan area network. ඒ ප්‍රමාණය ඊළඟට ඉන්න කෙනා. ඊට පස්සේ ප්‍රමාණයෙන් එයාටත් වඩා කුඩායි campus area network එක. දැන් මෙයා අරයට වඩා ප්‍රමාණයෙන් කුඩායි. metropolitan area network එක wide area network එකට වඩා ප්‍රමාණයෙන් කුඩායි. හැබැයි campus area network එකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. හරි? කොහොමද? මේ දෙන්නට වඩා කුඩායි campus area network එක. එයාට වඩා කුඩායි කවුද? එයාට වඩා ප්‍රමාණයෙන් කුඩායි local area network එක. local area network. එයා තමයි ප්‍රමාණයෙන් කුඩාම කෙනා. එතකොට campus area network එක metropolitan area network එකට වඩා ප්‍රමාණයෙන් කුඩායි. කොහොමද? එතකොට මෙයා තමයි ප්‍රමාණයෙන් කුඩාම කෙනා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ප්‍රමාණය අනුව ඉස්සල්ලාම wide area network එක, metropolitan area network එක, campus area network එක සහ local area network එක. මේකත් ඔය උතන සුට්ටක් ඔය විදිහට සටහන් කරගත්තා නම් ඔයාලට පාඩම් කරනකොට ලේසි වෙනවා. හරි? ඒකත් සුට්ටක් උතනින් සටහන් කරගන්න. right. දැන් අපි යනවා තව අලුත් කොටසකට අලුත් ඒකකයකට. මම දැන් මේ කියන දේවල් ටික ඔයාලා හොඳට තේරුම් ගන්න. හරි? දැන් ඔයාලා මේ ඉන්න අවස්ථාව තේරුම් ගන්න කැලණි විශ්වවිද්‍යාලයේ දරුවෝ බාහිර උපාධිය හදාරන දරුවෝ මෙතන 2016 කණ්ඩායම තමයි ඉන්නේ. උතර මේ 2016 කණ්ඩායම ඇතුලේ ඊට කලින් 2015 2014 2013 12 13 මේ කණ්ඩායම වල ICT රිපීට් වෙච්ච දරුවෝත් මේ ගොඩේ ඉන්නවා. හරි? දැන් ඔයාලා අවුරුදු ගණනාවක් තිස්සේ විශේෂයෙන් 2016 දරුවෝ අවුරුදු ගණනාවක් තිස්සේ දැස් අයාගෙන බලාපොරොත්තුවෙන් ඔයාලා බලාගෙන හිටියා ඔයාලගේ පළමු වසර විභාගය. හරි? පළමු වසර විභාගය. මේ අවුරුදු ගණනාවක් තිස්සේ ඔයාලා ඉල්ලමින් බලාගෙන හිටියා. ඔයාලා Facebook එකේ ලිව්වා, ඔයාලා කැම්පස් එකට කතා කරා, ඔයාලා ලියුම් දැම්මා, ඊමේල් කරා. කොරෝනා නිසා ඔන්ලයින් හරි තියන්න කියලා කිව්වා. මේ වගේ විවිධ දේවල් කරලා ඔයාලා මේ වෙනුවෙන් ලොකු අරගල කරලා ඔයාලා
සටන් කරලා ඔයාලා මේ බලාගෙන හිටපු මේ අවස්ථාව ඔයාලට ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ අවසානයේ වෙනකොට ඔයාලට මේක උදා වෙනවා. එන ඔයාලා ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ අවසානයේ වෙනකොට ඔයාලට ඔයාලගේ පළමු වසර විභාගයේ මම මේ කතා කරන්නේ ICT විෂය ගැන. මට ICT විෂය විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මේ වෙනකොට ඔයාලා දන්නවා දෙවෙනි වසර විභාග පැවැත්වෙනවා. දෙයියෙත් තිබ්බා. මේ දවස් ටිකේ පැවැත්වෙනවා. එතකොට ඔයාලට මේ ICT පේපර් එක ලියන්න අවස්ථාව ලැබෙනවා ගොඩක් වෙලාවට ජනවාරි අන්තිම නැත්නම් පෙබරවාරි මුල සතිය විතර වගේ වෙනකොට. අපි හිතමු ජනවාරි 3 වෙනි 4 වෙනි සතිය විතර වගේ වෙනකොට ඔයාලට මේ විභාගයට ICT පේපර් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දැකපු දේ දැන් ඔයාලත් එක්ක මේ පන්ති අපි කතා කරගෙන ආවා දැන් මම හිතන්නේ මාස ගණනාවක් තිස්සේ. හරිද? අපි දැකපු දේවල් තිබ්බා. අපි දැකපු දේවල් තමයි ගොඩාක් දරුවෝ ICT වලට බයෙන් හිටියා. ICT කියලා කියන්නේ අමාරුයි කියලා හිතාන හිටියා. ICT කියලා කියන්නේ කවදාවත් ගොඩ දාගන්න බැරි වෙයි කියන බයකින් හිටියා. හැබැයි අපි මේ පහුගිය කාලයක් ඇතුලේ මේ පන්ති ඇතුලේදී ඔයාලගේ බය නැති කරා, ඔයාලට තියෙන විෂයට ආසාවක් ඇති කරා, මේක සමත් වෙන්න බෑ කියලා හිතන අර ඍණාත්මක ආකල්ප අයින් කරලා මේක නෑ මේක අපි ගොඩ දාගන්න පුළුවන් කියන තැනට ඔයාලගේ ඔළුව ඇදුවා. දැන් එතකොට නෙමෙයි ඔයාලා ඉන්නේ කලින් අපේ පන්ති ඇතුලේදී ඔයාලා ඉස්සල්ලාම මුණ ගැහිච්ච දවසට වඩා ඔයාලා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. හරි. එතකොට මේ විභාගයට තව මාසයක් විතර තියෙන්නේ. මාසයක විතර වගේ කාලයක් තියෙන්නේ. මේ කාලය ඇතුලේ මට ඔයාලට දෙන්න තියෙන සරලම පණිවිඩය තමයි හරියට ප්ලෑන් කරලා වැඩ ටික කරගන්න දරුවෙකුට මේ ICT පේපර් එක අමාරු නැහැ කියන්නේ. ඒ නිසා කලබල නොවි හරියට ප්ලෑන් කරලා අපි පහුගිය කාලයක් තිස්සේ කරගෙන ආවා ලොජික් ගේට්ස් එකේ ගණන් ටික ඇදුවා. සංඛ්‍යා පද්ධති පරිවර්තන ටික කතා කරා. හරි. දැන් ලොජික් ගේට්ස් අපි පුදුමාකාර තරමේ ගණන් තෝගයක් හැදුවා. සංඛ්‍යා පද්ධති සියලු පරිවර්තන. හරි. සියලු පරිවර්තන වලින් අපි පුදුම ගණන් තෝගයක් හැදුවා. ඒ වගේම ගැලීම් සටහන් අපි ලිව්වා. ව්‍යාජකේත ටික අපි කතා කරා ගැලීම් සටහන් එක එන අනිත් කොටස. එතන මම හිතන්නේ දැන් මේ වෙනකොට ඔයා අර ඉස්සරට වඩා ගොඩක් හොඳ ධනාත්මක තැනක දැන් ඉන්නවා. හැබැයි මේ අවසාන මාසය කියන එක පුතාලා හොඳට මතක තියාගන්න. අවසාන මාසය කියන එක ඊටාම වැදගත් හොඳ මානසික ඒකාග්‍රතාවයක් පවත්වාගෙන ධනාත්මකව මේ විභාගයට මේ අන්තිම මාසයේ මුණ දුන්නොත් ඔයාට හොඳ ප්‍රතිඵලයකට ගිහිල්ලා හොඳ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නවා ICT සහ ඉංග්‍රීසි කියන විෂය ගත්තොත් ඒ දෙක උඩ ඔයාගේ උපාධි සීනය තීරණය වෙනවා. ඒ නිසා මේක නිකන් ආවට ගියාට කරන්න එපා. නිකන් ඔහේ කරන්න එපා. අර කනා ෂොට් ගහන්න බලාගෙන යන්න එපා. මේ මාසෙක කාලේ දැන් සමහරව කල්පනා කරනවා අපි මෙච්චර කල් පාඩම් කරේ නෑ. මේ මාසෙක ඇති. හරියට වැඩ කරනවා නම් ඇති. දවල්ට මතක ඇති අපි මේ පන්තිය පටන් ගත්ත මුල කාලේ ඔයාලට කියලා දුන්නා මේ කාලසටහන පාඩම් කරන්න කාලසටහනක් හදන්නේ කොහොමද කියන එක පවා කියලා දුන්නා. ඒක මතක නැත්තම් මගේ YouTube channel එකේ දාලා ඇති. අපෝ ගිහින් බලන්න. කොහොමද ඔයාගේ විෂයන් වලට කාලය බෙදාගන්නේ කියන එක පවා අපි කතා කරා. ඒතර මේ මාසයේ කාලය ඇතුලේ ඒ විදිහට කාලසටහන හදාගෙන හරියට දෛනිකව වැඩ පිළිවෙලක් එක්ක වැඩ කරගත්තොත් ඔයාට මේ කාලේ හොඳටම ඇති ඔයාගේ ප්‍රතිඵලය උසස් ප්‍රතිඵලයක් වෙත අරගෙන යන්න. ඒ නිසා ඒකත් මම කියනවා මේ පාඩම අතරේ. එකක් මතක තියාගන්න. මොකද මම සෑහෙන කාලෙකින් මේ වගේ දෙයක් ඔයාලට කිව්වේ නැහැ. සමහරලාට පොඩක් අමතක වෙලා දන්නෙත් නැහැ. අර ආපු මොරාල් එක පොඩ්ඩක් අමතක කරලා දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ ඔයාලට ලැබෙන අවුරුදු ගානකට පස්සේ ඔයාලට ලැබෙන අවස්ථාවක් 2016 ළමයින්ට. 2016 ළමයින්ට අවුරුදු ගානකට පස්සේ මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාව අතහැරගෙන ඊළඟ chance එක මම ගන්නම් කියන තැනට යන්න එපා. මොකද ඊළඟ chance එක ගත්තොත් ඔයා එකපාරක් රිපීට් වුණොත් ඔයා ඊළඟ පාරව කොච්චර ලකුණු ගත්තත් ඔයාට කවදාවත් A+ එකක්වත් A- එකක්වත් B+ එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මතක තියාගන්න මේ ලැබෙන පළවෙනි අවස්ථාව අපතේ යවන්න එපා.
ඊයේ වෙනකොට වැඩ කරේ දවසකට පැය එකමාරයි නම් 2යි නම් අද ඉඳලා ඒක පොඩ්ඩක් දෙගුණ කරගන්න. කැම්පස් එකක උපාධියකට මුහුණ දෙන දරුවෙක් දවසකට පැය 4-5ක් මහන්සි වුණා කියලා වැඩ කරා කියලා ඒක අපතේ යන්නේ නැහැ. ඔයා අභ්‍යන්තර ශිෂ්‍යෙක් නම් ඔයා අභ්‍යන්තර ශිෂ්‍යෙක් වෙලා හිටියා නම් ඔයාට තේරෙයි ඔයා මේ උපාධිය වෙනුවෙන් විඳින දැවැන්ත අභියෝග මුහුණ දෙන අභියෝග ඔයාගේ වචන වලින් කිව්වොත් කන කට්ට විඳින දුක හරියට කෑමක් නැතුව රැය වෙනකල් මහන්සි වෙලා පාඩම් කරලා එහෙම තමයි අභ්‍යන්තර ශිෂ්‍යෝ මේ විභාගයට මහන්සි වෙන්නේ. ඔය ඔයාලට ඒගොල්ලෝ හොස්ටල් එකක් අස්සේ එක්ක බෝඩිමක් ඉඳගෙන නෙමේ මහන්සි වීම වෙනවා. හරි. කැම්පස් එකෙන් හොස්ටල් එකට යනවා එක්ක බෝඩිමට යනවා. රැය වෙනකල් මහන්සි වෙනවා. අසයින්මන්ට් කරනවා. මේ ආපහු උදේට කැම්පස් එකට එනවා. මේ ඔක්කොම අස්සේ. ඔයාලා ඊට වඩා ඔයාලට ටිකක් ෆ්ලෙක්සිබල්. ඔයා ගෙදර ඉන්නේ. ඔයාට අර බෝඩිමක ඉඳලා වැඩ කරනවට වඩා ඔයාට ලේසි ගෙදර ඉඳලා වැඩ කරන එක. බෝඩිමක ඉන්නකොට කෑම හොයන්න යන්න ඕනේ කන්න. ඒ ඔක්කොම ප්‍රශ්නත් එක්ක. ඔය ගෙදර ඉන්නකොට එහෙම නෙවෙයි අතට පායට සමහර වෙලාවට ඔයාගේ අම්මා ඔයාට සමහර වෙලාවට කෑම එක හදලා ගෙනත් දෙනවා වෙන්න පුළුවන්. ඒක ඔක්කොම කරගෙන ඔයාට හරි ෆ්ලෙක්සිබල් ටයිම් ටේබල් එකක්. නැත්නම් නම්‍යශීලී කාලසටහනක් හදාගෙන ඔයාට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව අතාරින්න එපා. ඒතකොට දැන් ඔයා මගෙන් සමහර වෙලාවට අහන්න පුළුවන්. අපි මේ පළවෙනි පාර ලිව්වා රිපීට්. දෙවෙනි පාරත් රිපීට්. මේ පාර ගොඩ දාගන්න පුළුවන්. මොකද හේතුව තමයි හැම වෙලාවෙම පරදින්නේ හැම වෙලාවෙම ෆේල් වෙන්නේ නැහැ. මතක තියාගන්න. දැන් මම හැමදාටම කියන උදාහරණය ඔය මේ බල්බ් එක හොයාගන්නකොට මේ පළවෙනි පාර පරීක්ෂණය කරලා පළවෙනි පාර මේ බල්බ් එක පත්තුන්නේ නැහැ. ඒක ඇතුලේ පාවිච්චි කරන වායුව වෙනස් කරා අර දඟරයට පාවිච්චි කරන ලෝහ වෙනස් කරා ඒ කරන හැම සැරේම වැරදුනා. එහෙම ගිහිල්ලා දහස් වතාවක් උත්සාහ කරලා තමයි මේ අපි පාවිච්චි කරන බල්බය නිර්මාණය වෙන්නේ. එන වරදින්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ලබා ගන්නා දැනුම සහ අත්දැකීම් එක්ක ඊළඟ පාරක් ෆේල් වුණොත් වැරදි. ඒ වැරද්දම ආයෙ ඊළඟ පාර කරනවා නම් ඒ කියන්නේ කලින් පාර රිපීට් වෙලා ඒකම ආයෙ ඊළඟ පාරක් කරනවා නම් එහෙනම් සමාවක් දෙන්න බෑ. හැබැයි ඒ කලින් අවස්ථාවේ වෙච්ච වැරදිත් එක්ක තමන්ට වැරදුන තැන තමන් දැන් තමන් දන්නවා කලින් පාර පාඩම් කරේ කොහොමද? ඒවට උත්තර ඒ අත්දැකීම් එක්ක වාට පුළුවන් ඊළඟ අවස්ථාව ඒ වැරදි නැතුව ඉස්සරහට යන්න හදාගන්න. ඒ නිසා ඒකත් එක්ක මේ කෙටි කාලේ වාට ඇති හොඳටම ඔයාගේ අඩුපාඩු ටික හදාගෙන විභාගයට ඉතාම සාර්ථක විදිහට සූදානම් වෙන්න. ඒ නිසා මේ අපිට බෑ කියලා හිතන්නවත් අපිට අමාරුයි කියලා හිතන්නවත් සමහර කට්ටිය එහෙම හිතනවානේ. සමහර කට්ටිය හිතනවා අනේ අපිට ICT බෑ. අපි කවදාවත් මීට කලින් කරලා නැහැ. අපි කවදාවත් මීට කලින් කම්පියුටර් එකක් එක්ක වැඩ කරලා නැහැ. ඒ කමක් නැහැනේ. මොකද මම IT ඩිග්‍රී එක කරන්න පටන් ගත්ත කාලේ ඒ කියන්නේ 2001 විතර වගේ කාලේ ඒ කාලේ දැන් ඔයාලා නම් දැන් 2020 කාලේ ඔයාලට සාමාන්‍යයෙන් පරිගණකය, ATM මැෂින් එක, මොබයිල් ෆෝන් එක, ඉන්ටර්නෙට් මේවා හරි සුලභ දේවල්. මේ වගේ මේ කාලේ අර මේ කම්පියුටර් එක කියන එක, ලැප්ටොප් එක කියන එක, මොබයිල් ෆෝන් එක කියන එක, ස්මාර්ට් ෆෝන් එකක් කියන එක මේවා නිකන් මහා මේ මැජික් නෙවෙයි. ATM එකට ගිහලා සල්ලි ගන්න ඒවා, කැෂ් ඩිපොසිට් කරන දේවල් මේවා මහා දේවල් නෙවෙයි. හැබැයි අපි 2001 වයස අවුරුදු එතකොට 18 IT ඉගෙන ගන්න පටන් ගන්නකොට ඇත්තම කිව්වොත් මම කම්පියුටර් එකක් ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න පටන් ගත්තේ IT ඉගෙන ගන්න ගිහිල්ලා. ගෙදර නෑ. ඉස්කෝලේ තිබ්බට ඕක පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නෑ ඉස්කෝලේ කාලේ.
එකක් හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි එක හම්බුණා පාවිච්චි කරන්න දන්නේ නැහැ. එතකොට අපි ඉස්සල්ලාම මේ IT කියන එක ඉගෙන ගත්තේ උපාධියට ගිහිල්ලා. ඩිග්‍රී එක කරන්න ගිහිල්ලා. ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගත්තේ එතනින්. ලොජික් ගේට් එක A level වල ෆිසික්ස් කරනකොට ලොජික් ගේට් එක ඉගෙන ගත්තා. නමුත් ඒක හරියට තේරුම් ගත්තේ ඩිග්‍රී එක කරලා උපාධිය කරන්න ගිහිල්ලා. ඒතර අපි ඔයාලට වඩා අන්ත දැනගන්න. ඔයාලම ගානේ මේ ICT ඉගෙන ගන්න ඔයාගේ මේ සිංහල මාධ්‍ය. අපි ඒක අපිට ඊට වඩා අභියෝගයක්. වයස අවුරුදු 18යි 19 ඉස්කෝලේ යන කාලේ සිංහල මාධ්‍යයෙන් A level කරේ. O level කරේ සිංහල මාධ්‍යයෙන්. උපාධිය කරන්න ගියාට පස්සේ ජීවිතේ කවදාවත් ඉගෙන ගත්තේ නැති අලුත් විෂයක් ඉංග්‍රීසි මාධ්‍යය. අච්චු පොත් ටික ටෙක්ස්ට් බුක්ස් ටික ඔක්කොම තියෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අසයින්මන්ට් එක ලියන්නේ ඉංග්‍රීසියෙන්. පේපර්ස් ටික කරන්නේ ඉංග්‍රීසියෙන්. ප්‍රසන්ටේෂන් කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ වගේ ප්‍රශ්න අහන්න ඉංග්‍රීසියෙන්. ඒ අභියෝගයත් එක්ක ජීවිතේට කරපු නැති විෂය. කවදාවත් කරපු නැති ප්‍රෝග්‍රෑමින්, කවදාවත් කරපු නැති Java, Visual Basic, web development, multimedia ජීවිතේට ඉගෙන ගන්න. ඒතකොට හිතන්න ඒ වයස අවුරුදු 18 19 20 විතර වගේ කාලෙකදී එහෙම ලොකු අභියෝගයක් එනකොට ඔයා ඉන්න තැනට වඩා අන්ත තැනක අපි හිටියේ. හැබැයි මේකට වැටුණාට පස්සේ ගොඩ එන්න තියෙන්නේ මේකෙම තමයි. එක්ක අතහැරලා විනාශ වෙලා යන්න ඕනේ. එපා කියන. එහෙම ගියා නම් අද මම මේ ඉන්න තැන ඊට අවුරුදු 20කට පස්සේ ආපහු හැරිලා බලනකොට අද මම මේ ඉන්න තැන නැහැ නේද? එදා අවුරුදු 18 19 20 දී IC අනන්තවත් හිතුණා මේක මහා කරුණයක් කියලා. පොත අතට අරගෙන පාඩම් කරන්න ගත්තාම සමහර වචන දන්නේ නැහැ. අපි O level A level පන්ති වල ඉගෙන ගත්ත ඉංග්‍රීසි වචන නෙවෙයි තියෙන්නේ සමහර ඒවා. ටෙක්නිකල් ටර්ම්ස්, තාක්ෂණික වචන. මේවා හොයන්න ඉන්ටර්නෙට් නැහැ. දැන් නම් ඔයාලට රුපියල් 99 ඩේටා කාඩ් එකක් දාගත්තාම මොබයිල් ෆෝන් එකෙන් මේ ඔක්කොම කරගන්න පුළුවන්. ඒ කාලේ එහෙම නැහැ. ගෙදරට කම්පියුටර් එකක් ගත්තේ ඔය ඩිග්‍රී එක කරන කාලේ. ඒ කාලේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්නවා කියලා කියන්නේ අර කන කැස් බෑවා VS ඉතුරෙන් අහස දකින්නවා වගේ. ඒ ගත්ත ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් හරියට ඉන්ටර්නෙට් පාවිච්චි කර. ඇයි මේක ඩයල් කර බලන් ඉන්න ඕනේ. කනෙක්ට් වෙලා පැය වාගයක් විතර යනවා වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න. සම්පත් නැහැ, පුස්තකාලවල පොත් නැහැ, අහගන්න මිනිස්සු නැහැ. දැන් නම් නොදන්නේ එකක් ඔයාගේ යාළුවෙකුට කෝල් කරාම අහගන්න පුළුවන්. Facebook එකේ group තියෙනවා. ඒ වගේ අහගන්න පුළුවන්. දැන් අපි කාලේ ඕව මොකුත් නැහැ. අපිට අහගන්න මිනිස්සු නැහැ. අනන්තවත් තිබුණා මේක මල කරුමයක් එපා කියලා. හැබැයි වැටිච්ච වලෙන් නැත්තම් බැහැපු වලෙන් ඒක ඇතුළෙන්ම ගොඩෙන්න ඕනේ ICT කරන්න. ආවට පස්සේ ආයෙ උතනින් අතහැරලා එළියට ගිහිල්ලා වෙන විශේෂයකට යන්න බෑ. ඒ නිසා කට්ට කාගෙන වැඩ කරනවා. ඒ කට්ට කාගෙන වැඩ කරපු එකේ ප්‍රතිඵල තමයි ඊට අවුරුදු 20කට පස්සේ මේ භුක්ති විඳින්නේ. ඒ නිසා ඔයා ඉන්නේ මට වඩා හොඳ මම ඒ කාලේ හිටියට වඩා හොඳ තැනක. ඔයාට ඉගෙන ගන්න හොඳ ගුරුවරයෝ ඉන්නවා. ඔයාට ඉගෙන ගන්න හොඳ පොත් තියෙනවා. ඔයාට ඉගෙන ගන්න හොඳ අන්තර්ජාලයේ YouTube channel තියෙනවා. Facebook එකේ groups තියෙනවා. හරි. මේ කියන දේවල් එක ඔයාට ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන්. මේක මහා දෙයක් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න මේක මේ දැන් මම මේ කිව්වේ සමහර කට්ටිය අතහැරලා වගේ ඉන්නවනම් අනේ එහෙම කරන්න එපා. මොකද ඔయిత වඩා වැටිච්ච මිනිස්සු නැගිටලා ගොඩ ගිහිල්ලා තියෙනවා. නිසා මේ වැටුනේ ඔයා විතරක් නෙවෙයි ඔయిత වඩා වැටිලා පොළෙනුත් පල්ලයට වැටිලා වැළෙලා හිටපු මිනිස්සු එතනින් උඩට ඇවිල්ලා ගොඩ ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන තියෙනවා ඕනේ තමයි. හරි. ඉතින් ඒ හේතුව මතක තියාගෙන අපි මේ වැඩේ කරගෙන යනවා. හරි හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස තමයි දැන් අපි
කතා කරා මේ පරිගණකයේ මේ පරිගණක ජාලවල ප්‍රමාණය අනුව අපි වර්ගීකරණයක් කරා LAN WAN MAN සහ CAN විදිහට වර්ගීකරණයක් කරා. දැන් අපිට දැන් අපි මෙහෙම ගමු. දැන් අපේ කම්පියුටර් නෙට්වර්ක් එක තියෙනවානේ පරිගණක ජාලය. මේ පරිගණක ජාලය දැන් මෙහෙම ගන්න. දැන් ඔයාගේ ඔෆිස් එකේ කම්පියුටර් පහක නෙට්වර්ක් එකක් තියෙනවා. කම්පියුටර් පහක නෙට්වර්ක් එකක් තියෙනවා. මේ තියෙන්නේ එක සෙක්ෂන් එකක්. ඒ සෙක්ෂන් එකේ එක අංශයක්, ඒ අංශයේ කම්පියුටර් තුනක් කොහොමද තියෙනවා. තව අංශයක් තියෙනවා. ඒ අංශයේ තව එක කම්පියුටර් එකක් තියෙනවා. මේ තව අංශයක් තියෙනවා. ඒ අංශයේ තව එක කම්පියුටර් එකක් තියෙනවා. මේ ඔක්කොම නෙට්වර්ක් කරලා තියෙනවා. දැන් මේ බලන්න මේ හරි අපිලි වලට මේවා ගොඩ ගහලා තියෙන්නේ භෞතික ෆිසිකලි. ෆිසිකලි මේ කම්පියුටර්ස් ටික තියලා තියෙන තැන් වල. නමුත් මේකව කල්පනා කරලා බලන්න මේ නෙට්වර්ක් එක හයි වෙන්නේ අර අපි සංනිවේදන උපාංගයක් විදිහට ඉගෙන ගත්ත ස්විච් එකකටනේ. මම සංනිවේදන උපාංගයක් විදිහට ඉගෙන ගත්ත ස්විච් එකකට මෙන්න මේ වගේ network cables නැත්නම් අපි කතා කරන twisted pair UTP cables වලින් මම සම්බන්ධ කරලා තියෙනවා. හරි. මේ UTP cables වලින් සම්බන්ධ කරලා තියෙනවා දැක්ක නැති ඔයාගේ ඔෆිස් එකේ නැත්නම් ඔයාගේ කැම්පස් එකේ. මේ වගේ cables වලින් තමයි මේ switch එකට network cable සම්බන්ධ කරලා පරිගණක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඒවා යන්නේ මෙහෙමනේ. ඒවා ගිහලා මෙතෙන්ට මේ විදිහට සම්බන්ධ වෙනවා. ඔබ සම්බන්ධයි. දැන් ඔයාලා නිකන් මෙහෙම කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මැද තියෙන උපකරණය මේ තියෙන මේ ස්විච් එක කියන එක මෙහෙම මැදින් ඇඳලා ඒකට මේ සම්බන්ධ වෙන පරිගණක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ වටේට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ. ස්විච් එක මැද තියෙනවා මේ ඔක්කොම වටේට සම්බන්ධ වෙලා තියෙනවානේ. මේ මම ඇඳලා තියෙන්නේ භෞතික සැකැස්ම. භෞතිකව ඔෆිස් එක ඇතුලේ කම්පියුටර්ස් තියෙන විදිහ නෙට්වර්ක් එකේ. හැබැයි ඒ භෞතිකව තියෙන නෙට්වර්ක් එකේ තියෙන පරිගණක සහ පරිගණක ජාලය ලොජිකලි තාර්කිකව තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ හරියට නිකන් අර චූටි කාලේ කාපු මොනවාද? My Lady Toffee වගේ. හරි වටේට මෝල්ඩ් මැද චොකලට් තිබ්බේ. මේ බලන්න මැද තියෙනවා ස්විච් එක වටේට තියෙනවා කම්පියුටර් සහ අනිත් ඔය උපකරණ ටික. හැබැයි ඒක ෆිසිකලි භෞතිකව තියෙන්නේ එහෙම නෙමෙයි. භෞතිකව තියෙන්නේ සමහරවිට මේක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ. මේ කම්පියුටර්ස් ටික තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. මේ ටික පළවෙනි තට්ටුවේ. ෆිසිකලි ගත්තොත් ඕක ඊට වඩා වෙනස්. භෞතිකව තියෙන විදිය. භෞතික සැකස්ම. හැබැයි තාර්කිකව හිතුවොත් එහෙම මැද තියෙනවා ස්විච් එක වටේට පරිගණක. දැන් ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. භෞතික සැකැස්මට වඩා වෙනස් මේ පරිගණක ජාලයක තියෙන තාර්කික සැකැස්ම. අපි යන්නේ ඒකට අපි කියනවා එහෙම තාර්කික සැකැස්මක් එක්ක පරිගණක ජාලයක් නිර්මාණය වෙලා තියෙන ආකාරයට අපි කියනවා පරිගණක ජාල ස්ථලකය. පරිගණක ජාල ස්ථලකයක්. නැත්නම් අපි ඔකට කියනවා ටොපොලොජි එක. ඒක තියෙන්නේ අර භෞතිකව තියෙන පරිගණක ජාලය ලොජිකලි නැත්නම් තාර්කිකව සකස් වෙලා තියෙන ආකාරය තමයි ඔක අපි පෙන්නන්නේ. එතකොට ඒ විදිහට අපි කතා කරන පරිගණක ජාල ස්ථලක මේක පේපර් එකේ යනවා. ඒ සාරිය තේරුම් ගන්න පරිගණක ජාල ස්ථලක තියෙනවා අපි ඉගෙන ගන්නවා. මෙන්න මේවා ටික. ජාල ස්ථලක. නැත්නම් ජාල ස්ථලක නැත්නම් අපි කියනවා network topology. network topology ජාල ස්ථලක. හරි.
එකේ පළවෙනි එක අපි කියනවා ලක්ෂයක සිට ලක්ෂයකට නැත්නම් අපි ඔකට කියනවා point to point topology කියලා කියනවා P2P point to point ඊට පස්සේ දෙවෙනි එකට අපි කියනවා දෙවෙනි ජාල ස්ථානකය නැත්නම් දෙවෙනි topology එකට අපි කියනවා තාරකා ආකාරය. එමත් අපි ඔකට කියනවා star topology කියලා. star topology කියලා කියනවා. start නෙවෙයි star ඈ. star topology. හරි? තුන්වෙනි එකට අපි කියනවා බස් ආකාරය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා bus topology. bus topology කියලා කියනවා. දැන් අපි දැන් තුනක් කරනවා. ලක්ෂයක සිට ලක්ෂයකට තාරක ආකාර බස් ආකාර ඊට පස්සේ අපි ඊළඟ එකට කියනවා මුදු ආකාර. එහෙම නැත්නම් අපි කියනවා ring topology කියලා කියනවා. ring topology මුද්දක් වගේ රවුමට තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා දැලක් වගේ දැලිස ආකාර දැලක් වගේ දැලිසක් වගේ ඔය ලෙවල් වලට රසායනික විද්‍යාවෙම කරපු කට්ටියට මතක ඇති ඔය දැලිස කියන වචනේ දැලිස ආකාරය දැලක් වගේ අපි අර කියනවා mesh topology කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා රුක් ආකාර ගහක් වගේ අපි අර කියනවා tree topology. අවසාන එකට අපි කියනවා දෙමුහුම්. එහෙමත් නැත්නම් අපි කියනවා hybrid topology කියලා. දැන් ඔය හතක් තියෙනවා. ලක්ෂයක සිට තාරකා බස් මුදු දැලිස රුක් දෙමුහුම් හතක් තියෙනවා. ඒතර මේ හතේදී මේ පරිගණක ජාලය තාර්කිකව සකස් කරන්නේ ආකාර හතක් විදිහට. දැන් අපි ඉස්සල්ලාම ගත්තොත් එහෙම දැන් මේවා මේ තාර්කිකව මෙහෙම තිබ්බට භෞතිකව අර මං කිව්වා වගේ එක එක තැන්වල තියෙන්න පුළුවන් පරිගණක. හරි? දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ මුදු ආකාරය නැත්තම් ring topology එක රවුමට තියෙන්නේ කියලා ඔෆිස් එකේ කම්පියුටර්ස් ටික ශාලාවක් මැද මෙහෙම රවුමට තියාගෙන මූණ බලාගෙන වැඩ කරන්න ඕනේ නැහැ. හරි? එහෙම නැහැ. මෙහෙම රවුමට තියනවා කියල. ෆිසිකලි භෞතිකව කැමති විදිහකට තියෙන්න පුළුවන්. නමුත් ඒක තාර්කික සකස් කිරීම තමයි අර මම කියන topology වල තියෙන්නේ. දැන් අපි ඉස්සරහම ගත්තොත් point to point. ලක්ෂයක සිට ලක්ෂයකට. මේක තමයි අපිට පාවිච්චි කරන්න තියෙන සරලම network topology එක. එතකොට අපිට පාවිච්චි කරන්න තියෙන සරලම network topology. මේකෙත් වෙන්නේ පරිගණක හෝ මොනවා හරි වගේ සංනිවේදන උපාංග දෙකක් මෙන්න මේ වගේ සරලව තනි සංනිවේදන මාධ්‍යකින් ඒක රැහැනක් වෙන්න පුළුවන් කේබල් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඔය ඉන්ෆ්‍රාරෙඩ් අදෝරක්ත කිරණ එහෙම නැත්නම් බ්ලූටූත් Wi-Fi
ගුවන්විදුලි සම්ප්‍රේෂණය මේ වගේ රැහන් රහිත ක්‍රමයක් වෙන්න පුළුවන්. අන්නේ මොනවා හරි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් පාවිච්චි කරලා එක පරිගණකයක් එහෙම නැත්නම් පරිගණක උපාංගයක් තවත් පරිගණකයක් හෝ පරිගණක උපාංගයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන අවස්ථා. දවල් සමහරවල් දැකලා ඇති සමහර ඔෆිස් වල සමහර තැන්වල ඔයාගේ කම්පියුටර් එක නෙට්වර්ක් කේබල් එකක් පාවිච්චි කරලා ෆොටෝකෝපි මැෂින් එකට සම්බන්ධ කරනවා. දැන් මේ දැකලා නැත්නම් මේ වීඩියෝ බලනවා සමහර කට්ටිය දැකලා නැත්නම් දන්නේ නැත්නම් නෑ එහෙම දේවල් නෑ කියලා බොරුවට කෑ ගහන්න එපා. ඒවා ඔයාලා පාවිච්චි කරලා නැත්නම් ඔයාලගේ ඔෆිස් වල පාවිච්චි කරලා නැත්නම් ඒක එහෙම නෑ කියලා හිතාගෙන ඉන්න එපා. නමුත් අපිට පුළුවන් මේ පරිගණකයක් ඒවා කේබල් කරන ක්‍රම තියෙනවා. නෙට්වර්ක් කේබල් කරන ක්‍රම තියෙනවා. මේ එක ඩිවයිස් එකකුයි තව ඩිවයිස් එකකුයි සම්බන්ධ කරනකොට නෙට්වර්ක් කේබල් එකේ අර කලර් කෝඩ් එක මම ඉස්සරහට මේ පරිගණක මේ ජාල සම්ප්‍රේෂණ මාධ්‍ය කියලා දෙන්න. එක පරිගණකයකුයි තව පරිගණකයකුයි මැදට මොකුත් ස්විච් එකක් වගේ උපකරණයක් නැතුව සම්බන්ධ කරනවා නම් වෙන කලර් කෝඩ් එකක් අරගෙන අපිට පුළුවන් මේ සම්බන්ධ කිරීම කරන්න. හරි? එහෙම තියෙනවා. ඉතින් සමහර තැන්වල කම්පියුටර් එක අර USB printer cable එකකින් නෙවෙයි printer එකට සම්බන්ධ කරලා තියෙන්නේ network cable එක. ඒතකොට මෙයක් එක device එකක් මෙයක් එක device එකක් මේ දෙන්න අතර හැදෙනවා point to point topology. මේ සමහර කට්ටියගේ ගෙවල් වල තියෙනවා computers දෙකක්. ඒගොල්ලෝ මැදට switch එකක්වත් hub එකක්වත් මොකුත් පාවිච්චි නොකර ඔය වගේම cable එකකින් සම්බන්ධ කරලා තියෙනවා. අන්න මේ දෙන්න අතර හැදෙනවා point to point topology. ඒ කියන්නේ සරලවම තියෙන ජාල සලකය ඉතාම වියදම් අඩු ක්‍රමයක් අමුතු තාක්ෂණික දැනුමක් කියලා ලොකු අවශ්‍යකමක් නැහැ. අර කේබල් එක හරියට හදා ගන්න ඕනේ. ඒක කරගත්තොත් ඒ අරනම ලොකු දේවල් කරන්න නැහැ. ඉතාම සරලයි, මිලෙන් ඉතා අඩුයි. අපිට දකින්න හම්බෙන ඉතාම සරල ජාල සලකය point to point topology. ඊට පස්සේ අපිට දකින්න හම්බෙන අනිත් ජාල සලකය තමයි අපි කියනවා ස්ටාර් ටොපොලොජි එක. තාරක ආකාරය ස්ටාර් ටොපොලොජි එක තාරක ආකාරය. දැන් මේක වෙන්නේ මම ඉස්සෙල්ලා කියපු මයිලේඩි ටොෆිය වගේ වටේට මෝල්ඩ් මැද චොකලට් වගේ තමයි. මේකේ මැද තියෙනවා මධ්‍යගත සංනිවේදන උපාංගයක්. මැද තියෙනවා මධ්‍යගත සංනිවේදන උපාංගයක්. ඒක සමහර වෙලාවල් වලදී හබ් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්විච් එකක් වෙන්නත් පුළුවන්. මැද තියෙනවා මධ්‍යගත සංනිවේදන උපාංගය. අන්නේ සංනිවේදන උපාංගයට අර බයිසිකල් එක ස්පෝක් සම්බන්ධ වෙලා තියෙන විදිහට අපි මේකට මේ ටොපොලොජි එකට කියනවා hub and spoke method එක කියලා. ඒ කියන්නේ බයිසිකලේ ඔයා දන්නවා මේ බයිසිකලේ රෝදේ තියෙනවා. රෝදේ මැද හබ් එක තියෙනවා. මේ හබ් එකට බයිසිකලේ ස්පෝක් සම්බන්ධ වෙලා තියෙනවා මෙහෙම. අන්න ඒ වගේ මැද තියෙන මේ ස්විච් එක නැත්නම් හබ් එකට බයිසිකලේ එක ස්පෝක් සම්බන්ධ වෙලා තියෙනවා වගේ මෙන්න මෙහෙම වටේට පරිගණක ජාල උපාංග පරිගණක උපාංග සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මේ උපාංගයන් ඉතා සරලයි. නිර්මාණය කිරීමට අමුතු තාක්ෂණික විශේෂඥ ධර්මයක් අවශ්‍ය නැහැ. අපිට ස්විච් එකක් කඩින් ගත්තා නම් නෙට්වර්ක් කේබල් ටික කඩින් ගත්තා නම් ඒකට කේබල් ටික ප්ලග් කරලා මේ නෙට්වර්ක් එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ ජාලය නිර්මාණය කිරීම ඉතා පහසුයි. මේක සරල ජාල ක්‍රමයක්. මේකේ තියෙන වාසිය තමයි මේ අපි හිතමු මේ කම්පියුටර් එක ඕෆ් කරලා තියෙන්නේ නැත්නම් කැඩිලා තියෙන්නේ. එක්ක මේ නෙට්වර්ක් කේබල් එක වැඩ කරන්නේ නැහැ. අනිත් කට්ටියට කිසි ගැටලුවක් නැතුව නෙට්වර්ක් එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. මෙයාට විතරයි නෙට්වර්ක් එක මගේ ඇරෙන්නේ. මෙයා විතරයි නෙට්වර්ක් එකකින් අයින් වෙන්නේ. මෙයා විතරයි නෙට්වර්ක් එකකින් අයින් වෙන්නේ. එක පරිගණකයක් හෝ කේබල් එකක් කැඩුනොත් සමස්ත පරිගණක ජාලයට ඒකෙන් බලපෑමක් නැහැ. අනිත් කට්ටියට වැඩ කරන්න පුළුවන්. ඒක වාසිය. දෙවෙනි වාසිය මම ඔයාලට කිව්වා මේක මේ ඉතා සරලයි. නිර්මාණය කිරීම පහසුයි. ලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. ලොකු මිලක් යන්නේත් නැහැ. සරලයි. ඒ දෙවෙනි වාසිය. මේ අවාසියකුත් තියෙනවා. අවාසිය තමයි බැරි වෙලා හරි
මෙන්න මේ මධ්‍යගත සංනිවේදන උපාංගයට මොනවා හරි හානියක් වුණොත් මුළු නෙට්වර්ක් එකම වැඩ කරන්නේ නැතුව. මේ එක ඩිවයිස් එකක් නෙට්වර්ක් එකකින් අයින් වුණොත් මේ එක ඩිවයිස් එකක් නෙට්වර්ක් එකකින් අයින් වුණොත් එයාට විතරයි නෙට්වර්ක් එක ඇක්සස් කරන්න බැරි. මේ කට්ටියට පුළුවන්. හැබැයි මේ තියෙන මධ්‍යගත සංනිවේදන උපාංගය ජාලයෙන් අයින් වුණොත් මුළු නෙට්වර්ක් එකම ඇන හිටිනවා නැත්නම් සමස්ත පරිගණක ජාලයම ක්‍රියාවිරහිත වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ටොපොලොජි එකට. අපි ඒකට කියනවා බස් ටොපොලොජි එක. හරි. බස් ටොපොලොජි එක අපි ඊළඟ ටොපොලොජි එකට අපි කතා කරනවා බස් ටොපොලොජි එක කියලා කියනවා. බස් ආකාරය. මේ බස් ටොපොලොජි එකේදී වෙන්නේ මෙන්න මේ වගේ සරල රේඛීය පොදු සංනිවේදන මාධ්‍යයක් තියෙනවා. තනි කේබල් එක. මේ සරල රේඛීය සංනිවේදන මාධ්‍යයට මෙන්න මේ වගේ පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා. මෙහෙම පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා. හරි. දැන් මෙයාගේ දත්ත යවනකොට මෙයා දත්ත යව අපි දුමු මේ මම දන්නා මෙයා A B C D E දැන් මෙයා data යවන්න ඕනේ D කියන කම්පියුටර් එකට. A වල ඉඳලා D කියන කම්පියුටර් එකට තමයි data යවන්න ඕනේ. සරල දැන් මේ තියෙන්නේ තනි පොදු සංනිවේදන මාධ්‍යයක්. තනි සංනිවේදන මාධ්‍යයක්. ඒකට තමයි මේ පරිගණක මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ සංනිවේදන මාධ්‍ය තියෙනවා. මම අදින්න මේ පොදු එකක් මේකට හරි අර තියෙන පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා. එන්න මෙහෙම. හරි. දැන් අපි දුමු A වල ඉඳලා A කියන කම්පියුටර් එකේ ඉඳලා D කියන කම්පියුටර් එකට data යවන්න ඕනේ. මෙයා data යවන්නේ data packet එකක් විදියට යවන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා මේ යවන data ටික මෙතනින් ගිහිල්ලා මේ පොදු සංනිවේදන මාර්ගය තියෙනවානේ. ඒ මාර්ගයේ ගාවට ගිහිල්ලා මෙයා බලනවා මේකේ වෙන අය data යවනවද කියලා. මොකද මේ network එකේ එක වෙලාවෙ data යවන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. වෙන අය data යවනවද කියලා බලනවා. අපිට මේක බලනවා අපි අර අතුරු පාරක ඉඳලා ප්‍රධාන පාරකට වාහනයක් දානකොට අපි බලන්නේ අර නැත්තම් පාර පයින්නකොට අපි බලන්නේ අර දකුණ බලා වම බලන්න කියලා. අන්න ඒ වගේ. මෙයා මේ පොදු දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයට තමන්ගේ දත්ත ටික දාන්න කලින් එයා බලනවා පොඩ මේ ලයින් එක ටච් කරලා බලනවා මේකේ ඇස්සේ වෙන කවුරු data යවනවද කියලා. එහෙම වෙන කෙනෙක් data යවනවා නම් එයා පිටිපස්ස වෙනවා. අර අපි ප්‍රධාන පාරට වාහනයක් දාන්න ගිහිල්ලා දෙපැත්තේ වාහන යනවා නම් අපි පොඩ්ඩක් පිටිපස්සට වෙලා ඉන්නේ. මුණ දාගන්න නැහැ නේ පාරවලට. අන්න ඒ වගේ මෙයා දෙපැත්ත පොඩ්ඩක් බලනවා කවුරු හරි වෙන අය data යවනවද කියලා. වෙන අය data යවනවා නම් මෙයා යවන්නේ මෙයා පොඩ්ඩක් පිටිපස්සට වෙනවා. ඔහොම ඉඳලා මෙයා data දානවා මේ ලයින් එකට. දැම්මහම මෙයාගේ මේ network එකේ ටෙක්නොලොජි එක තමයි මෙයාට බෑ හරියම දැන් අපි යවන්නේ මෙයාට බෑ කෙලින්ම ගිහිල්ලා මෙයා ගාවට data දෙන්න. එයා එච්චර දියුණු නෑ. එයා පාවිච්චි කරන ටෙක්නොලොජි එකේදී එයා කරන්නේ මෙතනින් data ගිහිල්ලා මෙයා ගාවට ගිහිල්ලා අහනවා ඔයාටද මේ data ටික ගේන්නේ කියලා. එයා කියනවා නෑ මට නෙවෙයි කියලා. ඊට පස්සේ ආපහු හැරිලා මෙයා ගාවට ගිහිල්ලා මේ ටික ඔයාටද? එයාත් කියනවා නෑ මට නෙවෙයි. මෙතෙන්ට ගිහිල්ලා අහනවා මෙයා ඔයාටද ගමනාන්තේ. එයාත් කියනවා නෑ මට නෙවෙයි. අවසානයේ මෙයාට පාර දෙන්න. ඒ කියන්නේ මූලාශ්‍රයේ ඉඳලා ගමනාන්තයට යනකොට මේ අතරමැද ඉන්න හැම ඩිවයිස් එකකටම හැම උපාංගයකටම උපකරණයකටම මෙයා අරන් යනවා මේ data එක. හැම කෙනෙකුටම අරගෙන යනවා. අදාළ කෙනා ගන්නවා අනිත් කට්ටිය ප්‍රතික්ෂේප කරනවා. දෙෝකේ. ලා බරපතලම කතන්දරේ ඉන්නේ බැරි වෙලා හරි මේ යන අතරේදී මේ network එකේ තියෙන මේ කම්පියුටර් එක network එකෙන් අයින් වෙලා එක්ක යා ඕෆ් කරලා එක්ක කේබල් එක කැඩිලා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා. යා network එකේ නැහැ. දැන් මොකද වෙන්නේ? මෙයා යනවා මෙතෙන්ට යනවා මෙතෙන්ට යනවා මෙතෙන්ට යනවා දැන් ගන්න කෙනෙක් නැහැ මේ පැත්තෙත් නැහැ ආයෙ මෙතෙන්ට යනවා ආයෙ මෙතෙන්ට යනවා ආයෙ මෙතෙන්ට යනවා ආයෙ මෙතෙන්ට ආයෙ මෙහෙම යනවා මේකේ පුරාවටම අපි
සිංහලෙන් අපි ඔකට කියනවා පොලා පයින්නවා බවුන්ස් වෙනවා. මේ ඩේටා පැකට් එක පොලා පයින්නවා. දෙපැත්තට පැන පැන ඉන්නවා. බවුන්ස් වෙනවා. හරියට නිකන් කල්පනා කරන්න ඔයාගේ පාරේ කිලෝමීටරයක් විතර පොඩි දුරක් තියෙනවා. මෝටර් බයිසිකලයක් පාරේ දෙපැත්ත මෙහාට යනවා හරව ගන්නවා මේ පැත්තට යනවා. ආය හරව ගන්නවා මේ පැත්තට යනවා. මේ කිලෝමීටර එහාට මෙහාට ගමන් කර කර ඉන්නවා. ඒ වාහන නොදැනුවත් ඔය කිලෝමීටරය ඇතුලේ වාහන තදබදේ ඉතාම වැඩි වෙනවා. අනේ ඔය වැඩි වෙනවා. දැන් මේ වැඩේ වෙනකොට මුළු නෙට්වර්ක් එක පුරාවටම ලොකු ඩේටා ට්‍රැෆික් එකක්. දැන් ඔයාලා දන්නවා මේ බස් ටොපොලොජි කියන්නේ එක වෙලාවෙ ඩේටා යවන්න දෙන්නේ එක්කෙනෙකුට විතරයි. ඒ කියන්නේ දැන් මේ ඩේටා පැකට් එක එහාට මෙහාට බවුන්ස් වෙවි තියෙනකොට වෙන කිසිම කෙනෙකුට ඩේටා යවන්නත් බෑ නෙට්වර්ක් එක සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙනවා. ඒ ගැටලුව නැති කරගන්න පසු කාලෙක ඔය බස් ටොපොලොජි වලට සම්බන්ධ කරනවා වෙන උපකරණ දෙකක් දෙපැත්තේ ඒවට අපි කියනවා ටර්මිනේටර් එකක් කියලා. මේ ටර්මිනේටර් එක කරන්නේ බැරි වෙලා හරිය නෙට්වර්ක් එකේ මේ වගේ බවුන්ස් වෙන ඩේටා පැකට් එකක් තියෙනවා නම් ඒක අයින් කරලා දානවා. හරි? අතන බස් ටොපොලොජි එකේ වාසිය අවාසිය ඔන්න ඔය වගේ අපි ඉගෙන ගත්තා ටියුට් එකේ ඔය ටික තියෙනවා. අපි ඊට පස්සේ ගියොත් ඊළඟ ටොපොලොජි එක මුදු ආකාරයේ නැත්තම් රින් ටොපොලොජි එක. රින් ටොපොලොජි එක. දැන් මේක වෙන්නේ අර බස් ටොපොලොජි එක වගේ තමයි. නමුත් බස් ටොපොලොජි එකේ තිබෙන සරල රේඛීය පොදු මාර්ගයක්. නමුත් මේකේ තියෙන්නේ මුද්දක් වගේ තියෙන වක්‍ර හැබැයි පොදු සංනිවේදන මාධ්‍ය. මේක නිකන් රවුමක් වගේ. මේ රවුමට තමයි කම්පියුටර්ස් ටික හැදලා තියෙන මුද්දක් වගේ. මේ වක්‍ර පොදු සම්ප්‍රේෂණ මාධ්‍යයක්. ඒතකොට මේ සම්ප්‍රේෂණ මාධ්‍යයේ මෙහෙම වටේට පරිගණක තියෙනවා. මෙහෙම මේකට පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා මේ විදිහට. හරි? එතකොට මේක ඇතුලේ අපි හිතමු මේ A B C D E F G H. දැන් මේක ඇතුලේ දත්ත සම්ප්‍රේෂණය කරන්න නම් මේකේ පොඩි පාවිච්චි කරනවා තාක්ෂණයක් ටෝකන් එක. අර ඔයා දන්නවා අර මේ ඇඳුම් ගන්න කඩේකට ගියාම නැත්නම් සුපර් මාකට් එකට ගියාම බඩු ගන්න ඔයා බෑග් එක කවුන්ටරේ තිබ්බහම ඔයාලට දෙනවා පොඩි ටෝකන් එකක්. එහෙම නැත්නම් සමහර බේකරි වල පාන් ගන්න එහෙම ගියාම එක තැනකට සල්ලි ගෙවුවාම දෙනවා පොඩි ටෝකන් එකක්. පෙති පාන් නම් එක જાතිය ටෝකන් එකක්. රෝස් පාන් නම් එක જાතිය ටෝකන් එකක්. අන්න ඒ වගේ පාට පොඩි ටෝකන් දෙනවා. ඒ ටෝකන් එක තියෙනවා නම් තමයි දැන් ඔයාලා දන්නවා ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ ගියම හවුස් එකෙන් දෙනවා මේ ටෝකන් එකක්. ඒ ටෝකන් එක තියෙනවා නම් තමයි කෑම පාර්සල් එක ගන්න පුළුවන්. ඒක කෑම නැත්නම් ඒක දෙන්නේ නැහැ. අන්න ඒ වගේ පොඩි ටෝකන් එකක් තියෙනවා. මේ ටෝකන් එක එකයි තියෙන්නේ නෙට්වර්ක් එකේ. මේ ටෝකන් එක තමන් ගාවට ගත්තොත් එයාට පුළුවන් නෙට්වර්ක් එකේ පුරා ඩේටා යවන්න. හරියට නිකන් ටෝකන් එක අරගෙන ප්ලාස්ටික් බකට් එකකට ඩේටා දාලා ඒ බකට් එක මේ අර ඔයාලා මතකයි අර අවුරුදු උත්සවයට අර හැට් එක පාස් කරන්නේ තොප්පිය පාස් කරන්නේ රවුමට ඉඳගෙන. අන්න ඒ වගේ වැඩක්. නෙට්වර්ක් එක වටේට ටෝකන් එක ගමන් කරනවා මට ඩේටා ටික යවන්න ඕනේ නම් මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ ටෝකන් එක ගන්න එක. ටෝකන් එක අරගෙන ඩේටා ටික දාලා මම මේක ආපහු යවනවා. ටෝකන් එක නැත්නම් ඩේටා යවන්න බෑ. ඒතකොට මේ අපි කතා කරන රින් ටොපොලොජි එකේ මම මේ කතා කරන්නේ ඒකදෛශික. ඒක දිශා. අපි කියනවා යුනිඩිරෙක්ෂනල්. එක දිශාවකට. ඒකෙන් වෙන්නේ මේ රින් එක තියෙන්නේ එක දිශාවකට. එක පැත්තකට විතරයි යන්නේ. ඒ කියන්නේ ටෝකන් එක යන්නේ මේ එක පැත්තකට යන්නේ. යුනිඩිරෙක්ෂනල්. එක දිශාවකට තියෙන්නේ. එතකොට අපි හිතමුකෝ A වල ඉන්න කෙනාට data යවන්න ඕනේ B වලට. A වල ඉන්න කෙනාට data යවන්න ඕනේ B වලට. අල්ලපු වැඩේ කියලා යවන්න බෑ මේ පැත්තට. ටෝකන් එක අරගෙන ටෝකන් එක අරගත්තට පස්සේ data ටික දාලා මේ දිශාවෙන් යවන්න ඕනේ මෙතෙන්ට. අල්ලපු කෙනා කියලා මෙහෙම යවන්න බෑ. එක දිශාවකට යන්නේ. දැන් මේකත් සරලයි. නිර්මාණය කරන්න ලේසි. හැබැයි මේකේ අවාසිය තමයි බැරි වෙලා හරි මේ කවුරු හරි එක කම්පියුටර් එකක් නෙට්වර්ක් එකෙන් අයින් වෙලා
මොන හරි ප්‍රශ්නයක් වුණොත් සමස්ත ජාලයම කඩාගෙන වැටෙනවා. ඇයි? ටෝකන් එක යන්නේ නැහැ රවුමට. ටෝකන් එක යන්නේ නැත්තම් කාටවත් data ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ring topology එකේ තියෙන අවාසිය. ඔය පස්සේ කාලෙකදී එනවා unidirectional දෙවෙනි කියනවා bidirectional කියලා ද්විදෛශික. ඒකෙදි වෙන්නේ අර කලින් වගේ තනි ring එකක් නෙවෙයි මේකේ ring දෙකක් හැදෙනවා. එක ring එකක් මේ පැත්තට data යවනවා අනිත් ring එක මේ පැත්තට data යවනවා. ඒ කියන්නේ token දෙකක් පාවිච්චි කරනවා. ඒකත් මතක තියාගන්න. මේකේ තනි token එකකින් එක පැත්තට data යවනවා. මේකේ token දෙකකින් දෙපැත්තට data යවනවා. ඒ කියන්නේ එක වෙලාවේ token දෙකක් මේකේ ගමන් කරනවා. ඊට පස්සේ ඊළඟ එක දැන් අපි කතා කරා ring එක කතා කරා බස් එක කතා කරා ස්ටාර් එක කතා කරා point to point එක කතා කරා. දැන් අපි ඊළඟ කතා කරන එකට අපි කියනවා tree නැත්නම් rook ආකාරයේ tree topology. මේ tree topology එක හරියට මේ අනිත් පැත්ත හරවපු ගහක් වගේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ගහක් ඉන්නේ මෙහෙමනේ. කොහොමද අතු බෙදලා කියන්නේ? සාමාන්‍ය ගහ. කොහොමද බෙදලා කියන්නේ? මේ අනිත් පැත්ත හරවනවා. ඒ කියන්නේ මෙහෙම. මේ ඔන්න ඩිවයිස් එකක් තියෙනවා. ඒ ඩිවයිස් එක තව දෙන්නෙකුට සම්බන්ධ වෙනවා. ඒ දෙන්න තව දෙන්නෙකුට සම්බන්ධ වෙනවා. මෙහෙමනේ. ඔන්න tree topology. ගහක අතු බෙදලා තියෙන ආකාරයට තියෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට මේක පාවිච්චි වෙන්නේ ওই පරිගණක ජාල ඇතුලේ ඔය network ඇතුලේ computers වලට වඩා ඔය routers, hub, switch වගේ දේවල් සම්බන්ධ කරනවා. හරි. මෙතන එක switch එකක් තියෙනවා. ඒ switch එකට මේ පැත්තේ තව switch දෙකක් සම්බන්ධ වෙනවා. ඒකට තව දෙකක් සම්බන්ධ වෙනවා. මේවට වෙනම පරිගණක සම්බන්ධ වෙනවා. අන්න ඒ වගේ පරිගණක ජාලය. හරි. මේ ගැන කියන්න තියෙන එකම කාරණේ තමයි මෙයා ගහක අතු බෙදලා යන විදිහට තියෙන පරිගණක ජාල සලකයක්. හරි. ඊට පස්සේ ඊළඟ එක අපි කියනවා බැලිස නැත්නම් mesh එක. mesh topology. මේ mesh topology එකේදී අපි හිතමු මෙහෙම කියනවා computers කියලා. මේකෙදි වෙන්නේ මේ හැම කම්පියුටර් එකක් අතරම දැලක් වගේ ඔහොම නෙවෙයි හැම කම්පියුටර් එකක් අතරම මෙන්න මේ වගේ එයාලා හැම එකක් එක්කම සම්බන්ධ වෙනවා. හැමෝම අනිත් හැමෝම එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ බැරි වෙලා හරි මෙන්න මේ කේබල් එක වැඩ කරන්නේ නැතුව ගියොත් එයාට මේ වෙන පාරකින් හරි දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. බැරි වෙලා හරි කොයි හරි තැනක තියෙන සම්බන්ධකයක් කඩාගෙන වැටුනොත් එහෙම යාට වෙන ක්‍රමයකට හරි දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මේක ගොඩාක් වෙලාවට ඔය පරිගණක ජාලවල routers, switches වගේ දේවල් සම්බන්ධ කිරීමේදී ඉතාම වැදගත්. මොකද එක device එකකට තියෙන සම්බන්ධකයක් කඩන් වැටුනොත් එහෙම එයාට වෙන පාරකින් හරි ආව සම්බන්ධ කරගන්න ක්‍රමයක් අපිට ලැබෙනවා. ඒ නිසා මේකේ තියෙන වාසිය අන්න ඒකයි. ඒ කියන්නේ ඉතාම විශ්වාසනීය ජාල ස්ථලකයක්. ඒ කියන්නේ කොහෙන් හරි කඩම් වැටුනොත් එහෙම එක ලයින් එකක් අනිත් ඒ වගේ වැඩ කරනවා. අනිත් ඒ වගේ ඒ කියන්නේ එයා පරිගණකයේ ජාලයෙන් අයින් වෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි මේ සම්බන්ධක ගොඩයි. ඒ නිසා මේක මිලෙන් අධික නැත්නම් නිර්මාණය කිරීම සඳහා වැඩි පිරිවැයක් ගත යන ජාල ස්ථලකයක්. හැබැයි විශ්වාසනීය. ඊට පස්සේ ඊළඟ එක අපි කතා කරනවා හයිබ්‍රිඩ්. hybrid topology. මේකෙද වෙන්නේ ජාල ස්ථලක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු අපි ගාව තියෙනවා star topology එකක්. ඉතින් මේවා සමහර තැන්වල පාවිච්චි කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අපි ගාව තියෙනවා star topology එකක්. ඒ star topology එක point to point connection එකකින් තව switch එකකට සම්බන්ධ වෙනවා. එයා මෙන්න මෙහෙම ring එකකට සම්බන්ධ වෙනවා.
එයාම රින් එකට සම්බන්ධයි. ආය එයා දැන් බස් එකකට සම්බන්ධ වෙනවා. අන්න එහෙම. ජාල ස්ථලක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා හැදිච්ච එක ජාල ස්ථලකයකට අපි කියනවා දෙමුහුම් නැත්නම් හයිබ්‍රිඩ් ටොපොලොජි එකක් කියලා. හරි ඔයාගේ ටියුට් එකේ රූප සටහන් එකම පැහැදිලිව ලස්සන තියෙනවා. දෙමුහුම් එහෙමත් නැත්නම් හයිබ්‍රිඩ් ටොපොලොජි එකක් කියලා. දැන් ඔය අපි කතා කරපු ටොපොලොජි 7 බැලුවොත් එහෙම point to point එකේදී වෙන්නේ මේ සම්බන්ධක දෙකක් නැත්නම් උපාංග දෙකක් තනි රැහැනකින් සම්බන්ධ වෙනවා. ස්ටාර් එකේදී වෙන්නේ මධ්‍යගත සංනිවේදන උපාංගයක් තියෙනවා. ඒක වටේට උපාංග සම්බන්ධ වෙනවා. රින් එකේදී වෙන්නේ පොදු වෘත්තාකාර සංනිවේදන මාර්ගයක් තියෙනවා. ඒකට පරිගණක සහ පරිගණක උපාංග රවුමට සම්බන්ධ වෙනවා. බස් එකේදී වෙන්නේ තනි රැහැනක් තියෙනවා. කොමන් කේබල් එකක් සරල රේඛියව. ඒකට අනිත් උපාංග සම්බන්ධ වෙනවා. රුක්කාකාරයේ නැත්නම් ට්‍රී ටොපොලොජි එක වෙන්නේ ගහක් අතු බෙදලා යන ආකාරයට ඩිවයිසස් සම්බන්ධ වෙනවා. දැලිසාකාරයේදී වෙන්නේ හැම ඩිවයිස් එකක්ම අනිත් හැම එකක් එක්කම සම්බන්ධ වෙනවා. දැලක් වගේ. හයිබ්‍රිඩ් එකේදී වෙන්නේ මේ අපි කතා කරපු ටොපොලොජිස් දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපි ඉගෙන ගන්නවා ජාල ස්ථලක 7ක්. ඒතර ඔයාගේ පේපර් එකේ මතක තියාගන්න දැන් ඔය ජාල ස්ථලක 7 ගැන අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. බහුවර ප්‍රශ්න වලට අහන්නත් පුළුවන්. රචනා ප්‍රශ්න වලට අහන්නත් පුළුවන්. දැන් අද දවසේ අපි උතනින් ඔයාගේ අද දවසේ අපි කතා කරපු නිබන්ධනයේ අවසාන වෙනවා. ඒතර අද දවසේ අපි පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ඒතර පරිගණක ජාලයක තියෙන ආකෘතිය අපි කතා කරා. ඔයාලා මතක ඇති පරිගණක ජාලයක ආකෘතිය අපි කතා කරා. යවන්නා, සම්ප්‍රේෂකය, සම්ප්‍රේෂණ පද්ධතිය, ග්‍රාහකයා, ඊට පස්සේ ලබන්නා. ඊට පස්සේ අපි කතා කරා ඒ සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන ඒ උපාංග මොනවාද කියලා විශේෂයෙන් මොඩම් එක. ඊට පස්සේ අපි කතා කරා පරිගණක ජාලයක තියෙන වාසි සහ අවාසි ගැන. ඊට පස්සේ අපි කතා කරා පරිගණක ජාල ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්න පුළුවන් LAN එක, WAN එක, MAN එක සහ CAN එක විදිහට. ඊට පස්සේ අපි කතා කරා පරිගණක ජාලයක් භෞතිකව කොහොමද තිබ්බා තාර්කික arrangement එක, logical arrangement එක නැත්නම් තාර්කික සැකස්ම අපි කතා කරා. අපි ඒවට කිව්වා පරිගණක ජාල ස්ථලක කියලා. එහෙම ජාල ස්ථලක 7ක් අපි කතා කරා. දැන් එතකොට මම විශ්වාස කරනවා අද දවසේ අපි කතා කරපු දේවල් තාම පැහැදිලිව, තාම නිවැරදිව, නිර්වුල්ව ඔළුවට යන්න ඇති. හරි? දැන් අමුතුවෙන් අර මම ඉස්සෙල්ලා පන්ති කරගෙන යන වෙලාවේ කිව්වා වගේ අමුතුවෙන් පාඩම් කරනවා කියලා හිතාගෙන පාඩම් කරන්න දෙයක් නෑ මේක ඇස්සේ. මේ කියන දේ හරියට තේරුම් ගත්තා නම් හරි. දැන් පන්ති උරුණාට පස්සේ රෙකෝඩින් එකත් ආපහු ආර බලන්න පුළුවන්. ඒ ටික හරියට කරගත්තා නම් ඔයාට මේ දේවල් අමාරු වෙන්නේ නැහැ. ඊටාම සරලව තේරුම් ගන්න පුළුවන්. හරි? ඉතින් ඔතනින් අපි අද දවසේ අපේ වැඩ කටයුතු ටික ඉවර කරමු. ටිකක් කලින් මොකද හේතුව ටියුට් එක ඉවරයි. අලුතෙන් පටන් අරගෙන අලුත් ඒකකයක් එක්ක අපි ඊළඟ දවසේ ඉතුරු අනිත් ටියුට් එකත් එක්ක අපි ඊළඟ දවසේ ඉතුරු කොටස කතා කරමු. මොකද පරිගණක ජාලවල තව කතා කරන දේවල් තියෙනවා ඉස්සරහට. ඒ ටික ඊළඟ නිබන්ධනයත් එක්ක කතා කරමු. එතකොට අපි අද දවසේ වැඩ කටයුතු ටික මෙතනින් අවසන් කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවද පුතාලා ඔයාලට? තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. මෙතනින් මම දැන් මේ ටික කියලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ මයික් ටික මම ඔන් කරන්නම්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම දෙන්නම් විනාඩි 5ක් 10ක් විතර වගේ. ඊට ඔයාලට අවශ්‍ය නම් ඊටත් වඩා වෙලා දෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා අහන්න. අපි තියරි පන්තිය මෙතනින් අවසන් කරමු. ඊළඟ දවසේ අපි ඉතුරු ටික කතා කරමු ඊළඟ සතියේ. එහෙනම් අපි අපේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම හැමෝටම ආයුබෝවන්. පරිස්සමට ඉන්න. මම මයික් ටික ඔන් කරන්න. ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න.